සුබ සන්ධ්‍යාවක් රිලැක්ස් TV නරඹන ඔබ සියලු දෙනාටම ඉතින් විවේක ඉරිදා දවසේ ඔන්න අපේ නිවහනට අපි ගොඩවදින්න සූදානම් වෙන්නේ රිලැක්ස් මයින්ඩ් හරහා. ඉතින් අපේ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳව කතා බහ කරද්දී අපිට දුරකථන ඇමතුම් රාශියක් පැමිණෙනවා අපේ නිෂ්පාදක මණ්ඩලයට. මේ වැඩසටහන පිළිබඳව යම් අගය කිරීම තියෙනවා, යම් යෝජනා තියෙනවා. ඒ සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙන රිලැක්ස් TV කණ්ඩායම ඕනෑම අවස්ථාවක. ඉතින් මේ අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙනවා අධික කෝපය පාලනය කර ගැනීම පිළිබඳව. මම හිතන්නේ ධර්මානුකූල ප්‍රවේශයට තමයි අපි මුලින්ම යොමු වෙන්න සූදානම් වෙන්නේ. උන්වහන්සේට ධර්මානුකූල ප්‍රවේශය ඔස්සේ ලොකු පැහැදිලි කිරීමක් ඇති කියලා මම විශ්වාස කරනවා. එනම් අපේ පූජ්‍ය කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේව අපි ගෞරවපූර්වකව පිළිගන්නවා. ඒ වගේම අපේ වෛද්‍යතුමන් ඉන්නවා. මේ කෝපය පිළිබඳව ජීව විද්‍යාත්මක පැතිකඩ සහ මනෝවිද්‍යාත්මක පැතිකඩ පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් එතුමන් එක්ක. ප්‍රථමයෙන්ම අපේ ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන සූදානම් වෙන්නේ අවසරයි අපේ හාමුදුරනේ. කෝපය කියන්නේ මොකක්ද? හොඳයි. ඉතින් කෝපය කියන එක ඇත්තටම ඊටම කාලීන මාතෘකාවක්, ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ කතා කරන්න කලින් අපි ඒකේ වපරිසරය, ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගමු කෝපය ගැන. ඉතින් අපි අහන්න ලැබෙනවා සමහරලාට මේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය කියලා අපි කරන දේවල්, අපි කරන ක්ලේශයන් කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අර චීනේ පැත්තේ තියෙනවා අර යින් යන් කියලා එකක්. ඒ කොන්ෆියුසියස් ධර්මයක කොට නැගුණු යින් යන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර දැකලා තියෙනවද දැන් අර කුන්ෆු මාක් එක කියලා අපි කියන්නේ. කළු පැත්තක් තියෙනවා, සුදු පැත්තක් තියෙනවා, මැද බෝල දෙකක් තියෙනවා. ඉතින් මේ යින් යන් කියන සංකල්පයේ එකක් තියෙනවා. එකක් අනිකට වඩා ඒ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වුණාට එකක් අනිත් එකට වඩා සවිශක්තියෙන් වැඩි, ප්‍රබලත්වයෙන් වැඩි. හරියට ගත්තොත් යින් යන් කියන්නේ ගින්දරයි සීතලයි වගේ. හැබැයි සීතලට වඩා ගින්දරේ ශක්තිය වැඩි. එහෙම නැත්නම් වාතයයි පොළොවයි වගේ. පොළොවේ ශක්තිය වැඩි වාතයට වඩා. ඉතින් ඒ වගේ දැන් අපේ මේ හිතට එන සිතුවිලි ගත්තාම ඒ සිතුවිලි ප්‍රධාන වශයෙන් අපිට දෙපැත්තකට බෙදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් හොඳ පොඩ්ඩක් අඩු, බරින් අඩු ඒවා සහ බරින් වැඩි ඒවා කියලා. ඉතින් බරින් වැඩි ඒවා පැත්තට අපිට වැටෙනවා කෝපය, ඊර්ෂ්‍යාව, මසුරුකම, ප්‍රතික්ෂේප කිරීම, බිය. ඒ වගේ ඒවා ඔන්න වැටෙනවා එක පැත්තකට. ඒ වගේම රාගය, ආසාව, කාමය, දානය, ඒ වගේ ඒවා තව පැත්තකට වැටෙනවා. ඉතින් මෙන්න මේ වැටෙන දෙපැත්තෙන් අපි දැක්කොත් දැන් රාගයට තියෙන බරට වඩා කෝපයට තියෙන බර වැඩි. ඒ කියන්නේ රාගය මිනිහෙක්ගේ ඇඟ දවා හරින්නේ නැහැ එකපාරට. ටික ටික ඒක තවා හරිනවා. නමුත් කෝපය එකපාරට මිනිහෙක්ගේ ඇඟ දවා හරිනවා. අපිට තේරෙනවා දැන් කෝපයටපත් වෙච්ච මිනිහෙකුයි රාගයටපත් වෙච්ච මිනිහෙකුයි බලවම රාගයටපත් වෙච්ච මිනිහ දිහා පොඩ්ඩක් බලන් ඉන්න පුළුවන්. ඒකේ පොඩ්ඩක් කැත නැහැ. නමුත් කෝපය හරිම විකෘති, ඒක හරි බය හිතන රෞද්‍ර ස්වභාවයක්. ඉතින් දැන් ওই කෝපය ගැන කතා කරනකොට අපිට තේරෙනවා ආලවක සූත්‍රය. ඒ ආලවක යකා සාමාන්‍ය යක්කුන්ගේ ස්වරූපය වෙන්න පුළුවන්. රෞද්‍ර ස්වභාවයකින් ඉන්නේ. ඉතින් එතනට බුදුහාමුදුරුවෝ ගියාම බුදුහාමුදුරුවෝ ඒ රෞද්‍ර ස්වභාවයට මුලින්ම මේ රෞද්‍ර ස්වභාවය අනුමත කරනවා. එක්තරා ආකාරයකට කිව්වොත් ඒ ආලවක කියන එක බුදුහාමුදුරුවෝ ඒ විදිහටම කරනවා. ටිකක් වෙලා ගිහිල්ලා තමයි කියන්නේ නැහැ මම දැන් යන්නේ නැහැ. දැන් ඔයා මගෙන් මේක අහන්න ඔයාට තියෙන ප්‍රශ්න එතකල් මම යන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මේ කෝපය ඒ කියන්නේ මම මේ කිව්වේ කෝපය කවුරු හරි කෝපයට උපදේශනය කරන ආකාරයත් ගොඩක් පැතිකඩවල වලින් ඒ උපදේශනයට ලක් කරන්න පුළුවන්. ඒත් එක්කම දැන් මේ කෝපයේ තියෙන සාවද්‍ය බව වැඩි. ඒ කියන්නේ ඒකේ තියෙන ගැඹුර, ඒකේ තියෙන බර වැඩි. ඒක මිනිහෙක්ගේ හිත දවා හරින ස්වභාවය වැඩි. ඉතින් එතකොට මෙන්න මේ නිසා කෝපය කියන එක අපි තනිව වෙන් කරලා උත්තරයක් හොයන්න ගියාට ඇත්තටම කෝපය කියන්නේ එකේ මුල කොතනද කියලා අපිට බලන්න වෙනවා. ඒක හරියට මේ වගේ අපි හිතමුකෝ කෝපය හරියට අපිට අහුවෙන්නේ මහවැලි ගඟ මෝය කටට වැටෙන තැන වගේ. ත්‍රිකුණාමලේ වැටෙනවනේ. එතනදී අපිට එතනද පීනන්න බෑ. ඒ ප්‍රවාහයට අහුවෙලා ගහගෙන යන එක විතරයි කරන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් ඒක ඉස්සරහට ඇවිල්ලා හැටන් පැත්තට ඇවිල්ලා බලුවොත් එච්චර හයියෙන් ගඟ ගලාගෙන යන්නේ නැහැ. කිතුල් ගලදී ටිකක් හයියෙන් ගලාගෙන යනවා. හැටන් වලදී එච්චර වේගෙන් ගඟ ගලන්නේ නැහැ. මේ මහවැලි ගඟ හරි කැලණි ගඟ හරි කියමුකෝ මොකක් හරි. අපි තව ටිකක් සිරිපාද කන්දේ මුදුනටම ඇවිල්ලා බලනකොට අර සීත ගඟුල ඉදිකටු පහනේ ඒ ටිකත් උඩට පහු කරලා බලනකොට ඒ ගඟේ මුලට ගියාම ඒ මුල අපිට නියපොත්තකින් වහන්න පුළුවන්. නමුත් ඒක පල්ලෙහාට දිලෙනකොට ඉතාමත් ප්‍රචණ්ඩ ඒක සැරපරුෂභාවය වැඩි. ඉතින් කෝපෙත් ඔන්න ඔහොම ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි මේ කෝපය කියන එක, කෝපේ තියෙන හැඩතලය අපි දන්නවා හැමෝම. අලුතෙන් කියන දෙයක් නෑ. කෝප වුණාම අපේ හිතට කොච්චර බරක් එනවද, කොච්චර විකෘති වෙනවද අපි. ඒ මිනිහෙක් මරන්න උනත් පුළුවන්,
සමාජයේ අසම්මත වැඩක් වුණත් කරන්න පුළුවන්. ඉතින් මේ කෝපය අපි දැන් බලාගෙන යනු ධර්මානුකූල මේ සාකච්ඡාව ඇතුළත කෝපේ ඉස්සරහට ගමන් කරන්න. කෝපේ මූලාරම්භයට ගමන් කරන්න. ඉතින් අපිට දැන් මේ මූලාරම්භයට ගමන් කරන්න උනත් කාට හරි මේ කෝපය පාලනය කරගන්න උනහම එකපාරට මූලාරම්භයට ගමන් කරන්න බෑ. අපිට යම්කිසි ආකාරයෙන් කෝපය සමනය කරගන්න වෙනවා. ඒ කෝපය සමනය කර ගැනීම උඩ තමයි මේ මූලාරම්භය කරා ගමන් කරන්න පාර කැපෙන්නේ. ඉතින් අන්න එතනදී අපිට දෙවිදියකට මේ ප්‍රශ්නට උත්තරය හොයන්න වෙනවා. පළවෙනියටම මේ තියෙන මේ අපිට පිට දාපු එකට උත්තරයක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අර ඔළුව කැක්කුමට මුලින් හොයාගන්න ඕනේ ඔළුව කැක්කුම නිවා ගන්න මේ වේදනානාශකයක්. දෙවෙනියට තමයි ඔළුව කැක්කුමට හේතුව හොයන්න යන්නේ. අපි හිතමු ඔළුව කැක්කුම යන්නේ කැන්සර් එකක් හරි ටියුමර් එකක් හරි ඉඳ ඔළුවේ තියෙන ගෙඩියක් හින්දා. අපි කෙලින්ම මේ ගෙඩිය කපන්න යන්නේ නැහැ. මුලින්ම වේදනානාශකය දීලා ඒක සමනය කරගන්නවා. ඒ සමනය කර ගැනීම උඩ තමයි ඊළඟට දෙවෙනි තැනට යන්නේ. ඉතින් කෝපයටත් ඔන්න ওই විදිහට අපිට මේ ප්‍රශ්න දිහා බලන්න වෙනවා. අපි ඉස්සරහට යනකොට විස්තර කරගමු. කෝපය කියන්නේ රාගයෙන් තොරව ඇති වෙන එකක් නෙවෙයි. ඒ ආකාරයට මේ කෝපය ඇති වෙන හේතුව අපි මුලට ගමන් කරමු. ඉතින් ප්‍රධාන වශයෙන් ඔන්න ඕක තමයි කෝපය කියන්නේ. කෝපය කියන්නේ අර රාගයට වඩා අපේ හිත දවා හරින එකක්. ඒ වගේම ඒකෙන් ඇති වෙන සමාජ විනාශය වැඩි. ඉතින් ඔන්න ඔය කාරණෙන් අපිට කෝපය දිහා බලන්න පුළුවන්. ඒත් එක්කම මම තව තැනක දැකලා තියෙනවා දැන් කෝපයටපත් වෙච්ච කෙනෙක් ඒ කෝපය පිට කරන ආකාරයක් තියෙනවා. අපි හිතමු දැන් මෙන්න මේ ආකාරයක චතුස්කෝටිකව මිනිහෙක්ගේ කෝපය වෙන් කරන්න පුළුවන්. සමහර කෙනෙක් කෝපය හිතේ තියෙනවා. නමුත් ඔහුගේ වචන වලින් ක්‍රියාවලින් කෝපය පිට වෙන්නේ නැහැ. පළවෙනියටම. තව කෙනෙක් වචන වලින් ක්‍රියාවලින් කෝපය පිට කරනවා. නමුත් ඔහුගේ හිතේ කෝපය නැහැ. තව කෙනෙක්ගේ හිතෙත් කෝපය තියෙනවා, වචන වල ක්‍රියාවලත් කෝපය තියෙනවා. තව කෙනෙක්ගේ ඒ මොකක්වත් නැහැ. ඔන්න ඔය කාරණේනුත් අපිට කෝපය විස්තර කරන්න පුළුවන්. ඉතින් ඇයි මම මේක කිව්වේ සමහරලාට අපි කෝපය කියලා දකින්න එක උඩම කෝපය අපිට අර්ථ දක්ව ගන්න බැරි වෙනවා. සමහර කෙනෙක් ඊටාම සැරපර්ශ විදියට කතා බහ කරනවා. නමුත් ඔහුගේ හිතේ කෝපය නැහැ. අර පිළින්ද වච්ච මහරහතන් වහන්සේ වගේ. ඒ මහරහතන් වහන්සේ කෝපයෙන් නෙවෙයි ඔහු වසල ආමන්ත්‍රණයෙන් මිනිසුන් ආමන්ත්‍රණය කරනවා. නමුත් ඒ හාමුදුරුවෝ රහත් වෙච්ච හාමුදුරුවෝ නමක්. ඒ හැඟීම හිතේ නැහැ. තව කෙනෙක් හරීම සාන්ත දාන්ත විදියට කතා කරනවා. නමුත් හිත ඇතුලේ කෝපයෙන් කැකෑරි තමයි මේ ඒක කරන්නේ. ඉතින් අර අපේ ජපානයේ හිටපු හිතවතෙක් මට කියපු කතාවක් තියෙනවා. ජපානයේ මිනිස්සු හුඟක් ආචාරශීලී. ඒ කට්ටිය දැන් උදාහරණයක් විදිහට වාහනයක් හැප්පුණත් හරිම ආචාරශීලී විදිහට දැන් මෙහි වගේ බැනගන්න කරන්නේ නැහැ. ඊටමත් ආචාරශීලී විදිහට ඇවිල්ලා ඔහම ඔළුව නවලා ඒ කටයුත්ත කරගෙන යනවා. නමුත් මගේ යාළුවා කිව්වේ ඔවුන්ගේ ආචාරශීලීත්වය කොච්චර සමාජ සම්මතයක් පුරුද්දක් බවට පත් වෙලා තියෙනවද කිව්වොත් ඔවුන්ගේ හිතේ තියෙන කෝපයත් ඔවුන්ට පිට කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ කෝපය පිට කරගන්න බෑ. හිත ඇතුලේ ඒක කැකෑරෙනවා. නමුත් අර මතු පිටින් ක්‍රියාවෙන් ඒක ආචාරශීලී ලෙස පෙන්නලා යනවා. නමුත් ඇත්තටම වුන් ලොකු පීඩනයක ඉන්නේ. ඉතින් සමහරලාට මේ කෝපය කියන හැඟීම භාවය ප්‍රකාශ කිරීමත් එහෙම නරක දෙයක්ම කියන්න බෑ සමහරලාට. මොකද ඒක තුළින් ඒ හැඟීම එළියට එනවා. නැත්තම් අපිට තේරෙන්නේ ඇත්තටම හිත ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතන ප්‍රශ්නේ දැන් අපේ එළියේ ඉන්න මිනිසුන්ට කෝපය පේන්නට වඩා අපි එක්තරා පුරුදු ගොඩක් නිසා මේ කෝපය වහගන්නම ගියොත් අපිට මඳුර ගන්න බැරි වෙනවා අපි කෝපයටපත් වෙලා කියලා. ඉතින් ඔන්න ඔය කාර්යයේ කෝපයේ තියෙන එක අපි ගොඩාක් පැතිකඩවල වලින් ඉදිරියට හැමීට සාකච්ඡාවට වාජනය කරමු. එහෙමයි අපේ හඳුරන්නේ. දැන් මම වෛද්‍යතුමන් වෙතට යොමු වෙන්න සූදානම් වෙන්නේ. වෛද්‍යතුමනි අපි අහලා තියෙනවා මිනිස්සුෙකුට hina වෙන්න මස් පිඬු 14යි යන්නේ රවන්න ගොරවන්න 72ක් යනවා කියලා. ඔන්න ඔය වගේ කතාවක් අපි අහලා තියෙනවා. මම ඔබතුමන්ගේ විමසන්න සූදානම් වෙන්නේ ඇත්තටම මේ කෝපය පිළිබඳව තියෙන මනෝවිද්‍යාත්මක පැතිකඩ සහ ජීව විද්‍යාත්මක පැතිකඩ කොහොමද ඔබ ඉගෙනගත්ත ශාස්ත්‍රයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ? අවසරයි අපේ හඳුරන්නේ. කෝපය ගැන සමිත මෙහෙමයි. කෝපය කියන්නේ අපි කියන කේන්තිය. තමන්ගේ ආවේගශීලීත්වය ප්‍රචණ්ඩකාරීත්වය ප්‍රකට කරන දෙයක්. දැන් මේ වගේ දෙයක් මිනිස්සෙකින් ඇති වෙන්නේ ඇයි කියන එක අපේ හඳුර හරි ලස්සන උපමාවක් කිව්වා. අර මොය කැටෙන් වැටෙන ගඟ නෙමෙයි මුදුන්ට යන දීසීරාවේ උල්පතට යනකම්ම ඒ දේවල් අපි දැනගත්තොත් හිතට බැලුවොත් ඒක නවත්ත ගන්න පුළුවන් කියලා. ඒ උපමා හරි ලස්සනයි. ඒ වගේ අපි මේ වෛද්‍ය විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක බොහෝ හේතු තියෙනවා අර කෝපය ප්‍රචණ්ඩත්වය ආවේගශීලීත්වය විදියට ප්‍රකාශ වන. පොදුවේ දැන් මේ අපි මාතෘකාවන් ඉස්සරහට කතා කරමු එකින් එකට සලස ගන්න ගොඩාක් දෙනෙක් අර අපේ චතුස්කෝටික න්‍යාය භාවිතයෙන් අපේ හාමුදුරුවෝ පාවිච්චි කරා මේ ප්‍රචණ්ඩත්වයේ මේ ආවේගශීලීත්වය වශයෙන් ප්‍රකට වෙන දේවල්ම නෙමේ ඇතුලේ තියෙන සමහරලාට කියන එක. ඒක අපි බොහෝ දුරට දකින්න දෙයක්. මොකෝ මම උදාහරණ කීපයක් දක්වන්නම්. ඔයගොල්ලෝ හොඳටම දකින දෙයක් තමයි හොඳට මේ සිහියෙන් ඉන්න මිනිස්සු බීමත්කම නිසා යම්කිසි මද්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා. ඔව් වෛද්‍යතුමනි අපි මේ උදාහරණය පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ කෙටි විරාමයට ගිහිල්ලා.
හරි විරාමෙන් පසුව නැවතත් අපි වෛද්‍යතුමන්ට අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ. අපි අද දවසේ මේ කතා බහ කරන්නේ අධික කෝපය පාලනය කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඔව් මේ කෝපය කියන එක වශයෙන් ප්‍රකට වෙන්නේ වෙන යම් හේතුන් කියන එකට හොඳම උදාහරණයක් තමයි යම් මද්ද්‍රව්‍ය භාවිත නිසා, මද්යසාර භාවිත නිසා මේ හොඳට කලින් කතා බහ කරමින් හිටිය පුද්ගලෙක් පසුව ප්‍රචණ්ඩකාරී විදිහට කෝපකාරී ප්‍රකෝපකාරී විදිහට හැසිරෙනවා. පරුෂ වචන භාවිතා කරනවා. ඒතකොට අපිට පේන මේ මිනිස්යාගේ මේ ස්වභාවය අර අපි කලින් කිව්වා වූ කිසිම ස්වභාවයේ කලින්ම හේතු වෙච්ච මොකකට නෙමෙයි මේ රසායනික උත්තේජනයක් නිසා ඇතිවෙච්ච වෙනස්කමක්. කියන්නේ මේ මද්යසාර මේක නිසා ඔහුගේ අර ඩිස්ඉන්හිබිෂන් එයාගේ පාලනය කර ගැනීම හැකියාව අඩු වෙනවා. ඉතින් මේ දේවල් වලින් ඒ කියන්නේ මේ අපේ ශරීරයේ තනිකරම රසායනිකයිනේ. මේ රසායනික ක්‍රියාවන් හින්දා තමයි මේ දේවල් වෙන්නේ. ඒතකොට සිතුවිලි හැඟීම් පවා අපි වෛද්‍ය විද්‍යාත්මකව දකින්නේ රසායනිකයි. ඒ කියන්නේ අපිට ඖෂධ දීලා හොඳ කරන්න පුළුවන්. කියන්නේ මේ කෝපයට පවා බෙහෙත් තියෙනවා. කෝපය අඩු කරන්න පවා. දුකට පවා බෙහෙත් තියෙනවා දැන්. දුක නැති කිරීමට සහ කේන්ති නැති කිරීමට බුදුදහමේ කියන උපදේශන බෞද්ධ දර්ශනය වගේම අපේ වෛද්‍ය විද්‍යාත්මක මේ රසායනිකයි කියලා හොඳගත්තට පස්සේ උදාහරණයක් වශයෙන් සෙරොටොනින් කියන රසායන ද්‍රව්‍ය නිසා මානසික දුක සතුට යාමනය වෙනවා. දැන් ඩොපමින් කියන එක සතුට වැඩි වෙනවා, ආවේගශීලීත්වය වැඩිම වෙනවා ඒක වැඩි වුණොත්. තේරෙනවද? එතකොට ඒ වගේ රසායනික දේවල්. ඒතර කෝටිසෝල් කියන රසායන ද්‍රව්‍ය නිසා ඇඟේ ස්ට්‍රෙස් එක ආතතිය වැඩි වෙනවා. ඒතර ඇඩ්‍රිනලින් කියන හින්ද ප්‍රචණ්ඩකාරීත්වය, ආවේගශීලීත්වය තමයි ජවය ලැබෙනවා. දැන් මේ දේවල් අපි රසායනික විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මේ දේවල් හොයාගත්ත ඒ වගේම තමයි මම පළවෙනි උදාහරණේ මද්ද්‍රසාර හින්දා ඇති වෙන වෙනස්කම. මේ දේවල් ඇති වෙන්න ඒ රසායනික උත්තේජනයන් අඩු වැඩි කරන මානසික හේතුන් එන්න පුළුවන්. මේ මනසේ මේ දේවල් ප්‍රකට වෙන්නේ අපේ හිත ඇතුලේ තියෙන සමහර විට දුක. බොහෝ දුරට කේන්තියෙන් ආවේගශීලීව පසු වෙනවා අධික දුකින් ඉන්න අය. ඒ කියන්නේ ඇත්තටම ඇංග කියන එක, කේන්ති කියන එක අපි හඳුරන්නේ මේ ડિප්‍රෙෂන් වල මේ රෝග ලක්ෂණය. ගොඩක් අය හිතන්නේ නැති දෙයක්. හැමෝම හිතන්නේ අර විෂාදයෙන් දුකින් ඉන්න කෙනා අඬාගෙන පැත්තකට වෙලා සයිඩ් වෙලා නෑ. ඒගොල්ලන්ගේ අර හිත තුළ තියෙන තමන්ගේ දේවල් ඉටු කරගන්න බැරි තත්ත්වය ප්‍රකට වෙනවා කේන්ති වශයෙන්. එතකොට අර මං කිව්වේ විෂාදයේ වගේ තත්ත්වවලදී මානසික අසරණතාවය නිසා ඇති වෙන තත්ත්වය තමයි කෝපය වශයෙන් පිට වෙන්නේ. කායික අසරණ වෙච්ච අය අපි කියමු යම් බෙසි ඔත්පල වීමක්, අංශභාග තත්ත්වයක් නැත්නම් කායිකව යම් දුබලතාවයක්, අබ්බගත තත්ත්වයක් අපි කියන සාමාන්‍යව හරි. ඒ වගේ තත්ත්වයක් ඇති වෙච්ච කෙනෙක් අනික් කෙනෙක්ට ප්‍රකෝපකාරීව හැසිරෙන විදිය අපි දැකලා තියෙන වැඩි කියලා. ඒතකොට තමන්ගේ තියෙන අසරණ බව තමයි ප්‍රකට වෙන්නේ. එතකොට මේ ප්‍රකෝපකාරීව තමන්ගේ අර සිතුවිලි මුදා හරින්නේ සමහරලාට ඒ වුන් තුළ තියෙන විවිධාකාරයේ හේතු නිසා. මේගොල්ලන්ගේ අර හුදෙක් ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසාම නෙමෙයි. දැන් ඔය ළමයින් පොඩි කාලේ අපි දැකලා තියෙනවා මේ බුලිස්ලා අනිත් අයව මේ පාච්චල් කරලා කතා කරලා නෝන්ඩි කරලා රණ්ඩුවට අරගන්න කට්ටිය ගොඩක් ඒගොල්ලන්ගේ පෞරුෂත්වය හානි වෙච්ච හින්දා උන්ට ඇත්තටම ආදරය නොලැබිච්ච හින්දා ඇත්තට අපි අනුකම්පා කළ යුතු මට්ටමේ පුද්ගලයෝ තමයි අර මේ චණ්ඩි මදාවි විදිහට හැසිරෙන්නේ. ඉතින් මේ අර අපි තේරුම් ගත යුතු දෙයක් තියෙන මේ කෝපයේ වශයෙන් ප්‍රකට වෙන්න අර අපේ හඳුරු කිව්වාගේ ඇතුළතින් බොහෝ රූපාකාරයන් තියෙනවා මේකට හේතු වෙන්න. ඉතින් ඒක එකක් අපි හරියට හඳුනාගත්තොත් මේ පුද්ගලයාගේ මේ කෝපයේ වශයෙන් මේ පරුස වචන වශයෙන් ආවේගශීලීත්වයේ වශයෙන් ප්‍රකට වෙන්නේ මොකද්ද කියලා අන්නේ දේ අනුව අර මං කිව්වේ රසායන ද්‍රව්‍ය කුමක්ද කියලා හඳුනාගෙන ඒකට මැඩපවත්වන ඖෂධ දෙන්න පුළුවන්. ඒ හරි මූලික රෝග නිදානයට හේතු වෙනා වූ මනෝභාවය සහ යාගේ ප්‍රශ්න තියෙනවා නම් ඒකටත් අපිට මේ problem solving skills ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ප්‍රතිකාර කිරීමයි කළ යුත්තේ. මානසික තත්ත්වයක් තියෙන ඒක නිරාකරණය කර ගැනීමයි කළ යුත්තේ. එතකොට කෝපය පාලනය කර ගැනීමේ වෙනම ක්‍රම අපි ඉස්සරහට කතා කරමු. කෝපය අඩු කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා. ඒවා අර රෝගය අනුව බෙහෙතුත් වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට මානසික ප්‍රතිකාරකම වෙනස් වෙන්නත් පුළුවන්. හරි අපි නැවතත් අපේ ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන සූදානම්නේ. අපේ හැමතුරනේ මේ කෝපය ඇතිවීමට කොයි විදිහේ හේතුද බලපාන්න පුළුවන්? බලපාන්න. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මොහොතකට කලින් අපේ වෛද්‍යතුමා කියපු වැදගත් කාරණයක් මම සඳහන් කරන්න. දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේක ස්වාමීන් වහන්සේලා සහ ඒ එන මිනිස්සු උපදේශනයක් සඳහා එන මිනිස්සු දෙගොල්ලම වරද්ද ගන්න එකක් තියෙනවා. අර වෛද්‍යතුමා හරියට කිව්වා වගේ මේ කෝපය සහ මොකක් හරි මානසික ගැටලුවක් අපිට සාකච්ඡාව මාර්ගයෙන් භාවනාව මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙනවා. එක්තරා සීමාවක් පැන්නට පස්සේ ඒක ඇත්තට මේ ආකාරයෙන් විසඳ ගන්න යන එක මෝඩ වැඩක්.
අපි ගත්තොත් දැන් බින්නෝන්මාදය වගේ එකකට අපි මේ මිනිස්සෙක්ට එහෙම නැත්නම් ඒ ඩිලියුෂන් එක විකෘති මායාවක් එයාගේ හිතේ හදාගෙන ඉන්න කෙනෙක්ට එයාට අපිට ඒක කතා කරලා උත්තරයක් දෙන්න බෑ. මොකද ඔහුට ඒක තාර්කානුකූලව ඒක ග්‍රහණය කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් අපිට ඒකට යම්කිසි ආකාරයක මේ රසායන ද්‍රව්‍ය ආශ්‍රිත දෙයක් කරන්න වෙනවා. ඒකේ සමහර කට්ටිය ඉන්නවා මේ සිවියර් ડિප්‍රෙෂන්, බයිපෝලර් ඩිසෝඩර් වගේ තියෙන කට්ටියට ඇත්තට මේ කට්ටියට ඒක ඔවුන්ගේ පාලනයෙන් ගිලිහිලා තියෙන්නේ. ඒ පාලනය මන් දන්නේ වෛද්‍ය විද්‍යාව මෑත කාලිනව දිනු වෙන්න කලින් අතීත කාලේ යම්කිසි ආකාරයක මේ බෙහෙත් හේත් මාර්ගයෙන් යම්කිසි භෞතික ක්‍රමයක් මාර්ගයෙන් ඒ දේ හදාගන්න නැති කියලා මම විශ්වාස කරනවා. එතනින් එහාට යම්කිසි මට්ටමකින් පස්සේ ඉන්න කට්ටියට තමයි ඇත්තට මේ උපදේශනය හරහා මේ භාවනාව හරහා ඔවුන්ගේ හිත හදාගන්න පුළුවන් වෙන්නේ. එන්නේ මට්ටම් දෙක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්තම් අපි සමහර විට කරන්න බැරි දේවල් වෙන කරන්න වෙන උපකරණයක් වෙන මෙවලමකින් ක්‍රමවේදයකින් කරන්න උත්සාහ කරලා ඒ වැඩේ තවත් නරක කරගන්න ඉඩ තියෙනවා. ඒත් එක්කම අපි තව දෙයක් මතක තියාගන්න ඕනේ. දැන් මෑත කාලීනව මේ වෛද්‍ය විද්‍යාව දිනු වෙනකොට ඒකෙත් තියෙන මේ තියෙනවා මේ යාන්ත්‍රණයක්. තව ඉදිරියට කිව්වොත් ඒකේ තියෙන බිස්නස් එකක් තියෙනවා. දැන් මම දැකලා තියෙනවා දැන් ගොඩක් පිටරට ඉන්න දරුවන්ට ඇටෙන්ෂන් ඩිසෝඩර්, ඒ කියන්නේ උන්ට කෙටි කාලීනව තමයි මතකයේ අවධානය රඳව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා එහෙම නැත්නම් අර සාමාන්‍ය අවපීඩන තත්ත්ව ඒවා ඊටමත් ලොකුවට හුවා දක්වලා ඒවට අනවශ්‍ය ආකාරයට බෙහෙත් දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මේ ලොකු ප්‍රශ්න නෙවෙයි. ඒ වගේවට බෙහෙත් දෙන්න පටන් ගන්නවා. මොකද අපි ගත්තොත් දැන් අර සමහර බෙහෙත් තියෙනවා OTC, over the counter drugs. ඒ කියන්නේ අර අපිට ගිහිල්ලා ටොපියක් ගන්නවා වගේ බෙහෙත ගන්න පුළුවන්. ඉතින් මේ මානසික අපීඩනයට තියෙන ඒවා over the counter අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෛද්‍ය උපදේශනයකින් තොරව ඉන්ටර්නෙට් එකෙන් බලලා ගන්න පුළුවන්. අන්න ඒ ආකාරයේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කතාව කිව්වේ මෙන්න මේ සමබරතාවය අපි හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ කොතනටද මේක අදාළ වෙන්නේ කියන එක. ඉතින් හොඳම දේ ඒකට මේ දැනුවත්භාවයක් ඇති පුද්ගලයන් සහ ඒකේ නිපුණත්වයක් තියෙන ප්‍රොෆෙෂනල්ස් ලව මේ ප්‍රශ්න ආවම හොයාගන්න එක කෝපය සම්බන්ධයෙන්. ඉතින් දෙවෙනියට මේ කෝපයට හේතුව මොකක්ද කියන එක අපිට බලන්න පුළුවන් තල කීපයකින්. ඉතින් පළවෙනියට කිව්වා වගේ මේ පළවෙනියට මේ කෝපය සමාජයට විරෝධී වෙනවනම්, සමාජ විරෝධී නම්, සමාජ විරෝධීට වඩා තමන්ටම ලොකු හානියක් වෙනවා නම්, self destructing නම්, අන්න ඒ වෙලාවට මේ මොකක් හරි මේ එක්කෙනෙක්ගේ ආශ්‍රයෙන් මේ කෝපය මේ පාලනය කර ගැනීමකට ලක් කිරීම මූලික වැදගත් අවධියක් විදිහට මම දකිනවා. ඒ කියන්නේ ඊටමත් මේ කෝපයෙන් ඉන්න එක්කෙනාට මේ කෝපේ මුල හොයන්න යන්න කියන එක මේ යෝනිසෝමනසිකාරය කරන්න කියන එක හරියන්නේ නැහැ. ඒක ගැළපෙන කතාවක් නෙවෙයි. මුලින්ම ඔහු කොහොම හරි කරලා මේ කෝපේ පාලනය කරගන්න ඕනේ. ඉතින් කෝපය පාලනය කරගන්න තියෙන හොඳම දෙයක් විදිහට මම දකින්නේ මොකක් හරි දෙයකට හිත යොමු කිරීම වෙන දෙයකට. උදාහරණයක් විදිහට කෝපය පාලනය කරන්න පුළුවන් බයෙන්. දැන් කොච්චර ලොකුවට කෝපයට පත් වෙලා හිටියත් ඔහුට ලොකු බයක් ආවොත් ඒ කෝපය නැති වෙනවා. එහෙම නැත්නම් ලොකු ආදරයක් ආවොත් ඒ කෝපය නැති වෙනවා. ඉතින් අපිට මිනිස්සුන්ගේ මානසික තත්ත්වය ඒක එක එක්කෙනාට වෙනස්. දැන් අර වෛද්‍යතුමා කිව්වා වගේ මේ කෝපයට හේතු වෙන හේතුවත් වෙනස්. සමහරුන්ට ඒ කෝපේ එන්න පුළුවන් මොකක් හරි මේ කට්ටක් ඇනලා වගේ පොඩි මේ දැන් සිද්ධ වෙන දෙයකින්. සමහර වෙලාවට ඔහුගේ පොඩි කාලේ ලැබිච්ච ආදරේ නොලැබිච්ච නිසා ඔහු චණ්ඩියෙක් විදිහට හැසිරෙනවා. ඇත්තටම මම දැකලා තියෙන ගොඩක් චණ්ඩි හිත ඇතුලෙන් හරිම මෘදුයි. ඔවුන්ගේ හිත හරිම මේ ඒ හිත මේ එළියට ආවහම ඒකට එළියට එන්න තියෙන බය නිසා තමයි ඒක වහගෙන ඉන්නේ කෝපයෙන්. ඉතින් ඒ වගේ ඒවා දකින්න තියෙනවා. ඉතින් මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ කෝපය පාලනය කිරීම වෙනස් වෙනවා. ඒක අපිට පොදුවේ කතා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඇත්තටම මේ යම් කිසි ආකාරයකට මේ අදහස් පොදුවේ දක්වන්න ගියාම මේ කාරණා Tamanට ඇප්ලයි කරගන්න ගිහිල්ලා ආයි ලෙඩේ වැඩි කරගන්න ගතියක් අපිට පේන්න තියෙනවා. YouTube එකේ බැලුවාම කෝපය පාලනයට මෙන්න මේක කියලා උත්තරේ තියෙනවා. නමුත් ඒක එහෙම අරන් අපි කරන එක වැරදි. මොකද්ද අපි එක එකනාගේ ඉන්ද්‍රිය නානත්වය වෙනස්. කියන්නේ අපි තුන් දෙනා ගත්තොත් අපි තුන් දෙනාට හිතෙන්නේ විදි තුනකට. අපි තුන් දෙනාට කෝප තුනක් ආවොත් ඒ කෝප තුන එකම වගේ නෙවෙයි. ඒවට හේතු තුනක් තියෙන්නේ. ඉතින් මේ අපි මේ channel එකකින් බලලා YouTube එකකින් බලලා කෝපයට බෙහෙත කියලා මේක ගත්තොත් ඒක ගැලපෙන්නේ. අපිට මෙතනදී ගන්න පුළුවන් මේ කෝපය පිළිබඳ මේක කරන්නේ කොහොමද පිළිබඳ වපරිසරය ගොඩ නැගීම. අවබෝධයක් මේ කෝපය කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න කොහොමද අපි මේ එක එක අංග හඳුනගෙන යන්නේ කියන එක විතරයි. නැතුව හරියටම මෙන්න මේක තමයි කෝපයට උත්තරේ කියලා දැන් වෛද්‍යතුමා මොකක් හරි බෙහෙතක් කිව්වොත් ඒ බෙහෙත අරන් කෝපයට බිව්වොත් ඒක හරියන වැඩක් නෙවෙයි. හාමුදුරුවෝ කිව්වොත් යෝනිසෝ මනසිකාරය කරන්න කියලා කෝපයට ඒක කරන්න ගියත් ඒක හරි වැඩක් නෙවෙයි. ඉතින් ඔන්න ඔය කාර්යයට අපි කෝපය ටිකක් අඳුර ගන්න ඕනේ. ඉතින් ඊළඟට කෝපේ අවසරයි අපේ හැමදෙරනේ මේ රිලැක්ස් මයින්ඩ් ඔස්සේ අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ අධික කෝපය පාලනය කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. තවදුරටත් අපේ කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්කලා අපි මේ ගැන කතා කරන්න සූදානම්. ඊට කලින් කෙටි විරාමයකට යමු.
විරාමෙන් පසුව නැවතත් අපි යමු වෙන සූදානම් වෙනවා පූජ්‍ය කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේ වෙතට. අපි අද දවසේ කතා බහ කරමින් යන්නේ අධික කෝපය පාලනය කර ගැනීම පිළිබඳ. අපේ ස්වාමීන් වහන්සේ නැවතත් ඔබ වහන්සේට අවස්ථාව. හොඳයි. ඉතින් අපි කතා කර හිටියේ කෝපය ගැන. මේ කෝපය ගැන කතා කරනකොට ඒක විසඳුමක් විදිහට කතා කරනකොට ඒ විසඳුම අපි එක එක කෑලි වලට කඩලා දෙන්න මේ බලාපොරොත්තු වෙන මොකද අර මහවැලි ගඟ වගේ. ඒකේ අපි මෝය කටේ ඉන්නවනම් කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ටිකක් උඩ හරියට ඇවිල්ලා ඉන්නවනම් කරන්න පුළුවන් දේ වෙනස් වෙනවා. ඉතින් අපි බලමු දැන් මේ කෝපය ඊටාම රෞද්‍රභාවයට පත් වෙච්ච වෙලාවේ අන්න ඒ වෙලාවේ කරන්න පුළුවන් මොකද්ද කියලා. ඉතින් ඒ වෙලාවේ අපි මේ කෝපයට ඒක ගොඩක් අපේ පාලනයෙන් ඔබ්බෙට ගිහිල්ලා නම් ටක් ගාලා වෛද්‍යතුමා වගේ හම්බ වෙලා ඒකට අවශ්‍ය බෙහෙතක් දීලා ඒ හිත සංසුන් කරගන්න එක තමයි ලේසිම වැඩේ. ඉතින් එහෙම දෙයක් කරන්න හැකියාවක් ආවේ නැත්තම් මෙන්න මොකක් හරි මේ හිත වෙන තැනකට යවලා රවට්ටලා ඒ රැවටීම තුළ මේ කෝපය කියන එක පොඩ්ඩක් අමතක කරලා දාන්න පුළුවන්. මේ ඔක්කොම తాවකාලික සහන. නමුත් මේ తాවකාලික සහනය අවශ්‍යයි අපිට සදාකාලික සහනයක් කරා යන්න. ඉතින් ඔන්න ඒ පළවෙනි පැත්ත අපි යම්කිසි ආකාරයකට සහනය කරගත්තොත්, ඒ කියන්නේ කෝපය කියන එක එන්නේ නැති වෙලාවක් අපි හොයාගත්තොත්, ඒක සරල විදිහට කිව්වොත් දැන් අපි ගෙදර හිටියම අපි ඊටමත් කෝපයටපත් වෙනවා. ඉතින් අපි ඒ ගෙදර ඉන්නේ නැතුව නැන්දම්මගේ ලොකු අම්මගේ ගෙදරට ගිහිල්ලා ඉන්නවා. අන්න එතකොට ඒ කෝපය එන්නේ නැහැ. මොකද ඒ පරිසරය වෙනස් වීම නිසා කෝපය අඩු වෙනවා. අන්න එහෙම වුණාට පස්සේ ඊළඟට අපි බලනවා මේ මිනිස්සයාට මේක තේරුම් ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවද කියලා. මොකද අපේ සමහරලාට අපිට අපේ මනස සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැහැ. ඒ කියන්නේ තේරුමෙන් නැති වෙලා යනවා. දැන් අපි ගත්තොත් අර සමහර දරුවෝ ඉන්නවා ඩවුන් සින්ඩ්‍රෝම් වගේ තියෙන. ඒ දරුවට අපි කොච්චර හෝඩිය කියලා දුන්නත් ඒක තේරෙන්නේ නැහැ. ඒ මොලේ තියෙන වැඩිමේ ස්වභාවය. ඉතින් ඒ වගේ අර බින්නෝන් මාදේ තියෙන කෙනෙක් ගත්තොත් එයාට කොච්චර අපි ඒක තර්කානුකූලව කියලා දෙන්න හැදුවොත් ඒක එයාට තේරෙන්නේ නැහැ. ඉතින් එතනදී අපි ඊටාම වැදගත් යන්නේ ඒක අඳුනගන්න එක. හැමෝටම මේ කෝපයට උපදෙස් දෙන්න එකත් මෝඩකමක්, අනුවණකමක්. ඉතින් අන්නේ කෝපයට උපදෙස් දෙන්න සුදුසු එක්කෙනෙක් ඒ කතා බහට ඒ සාකච්ඡාව ඔහුටත් කරන්න පුළුවන් කියලා සුදුසු වෙන්න එක්කෙනෙක්ට ඊළඟට කරන්න පුළුවන් තමයි මේ මූලික මට්ටමේදී ඇයි අපි කෝපයට පත් වෙන්නේ කියන එක. ඉතින් කෝපයට පත් වෙන එක බැලුවහම ඇයි ගොඩක් අය කෝපයට පත් වෙන්නේ කියලා, එහෙම නැත්නම් කෝපය දුක කියන දෙක ගත්තොත් ඒකට පත් වෙන්නේයි කියලා මට මතක් වෙනවා යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන කතාව. ඒ කියන්නේ අපි කැමති විදියට හිතාගෙන ඉන්න දේ ඒ විදියට සිද්ධ වෙන්නේ නැති වුනහම අන්න එතකොට මිනිහෙක් කෝපයට පත් වෙනවා. ඒ කියන්නේ අපි දැන් පාරේ වාහනේ ගමන් කරනවා, එකපාරට ත්‍රිවිලයක් ඇවිල්ලා හරහට දානවා. අන්න එතකොට ඔහුට තරකයෙන් තියෙනවා. ඇයි කේන්ති ගියේ? ඔහු හිතන්නේ මේ එයාගේ යන පාරේ කාටවත් එන්න බෑ කියලා. අන්න එතනදී අපි තේරුම් ගන්න ඕනේ අපි මේ කෝපයට පත් වීමට මූලික හේතුව. තව මේක ඉතාමත් ගැඹුරට අපිට කතා කරගෙන යන්න පුළුවන්. සමහරට අද දවස් අපිට මදි වෙන්නත් පුළුවන්. එච්චර ලොකු මාතෘකාවක් මේක. ඉතින් අපි බලමු දැන් මේ මූලිකවම අපි කැමති ආකාරයට දේවල් සිද්ධ නොවීම නිසා ඇතිවෙන කෝපය. ඒක තේරුම් ගන්න තියෙන ලේසිම වැඩේ තමයි අපේ ජීවිතය සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නේ තෘප්තියක් උදෙසා. කවුරුත් දුක උදෙසා ජීවත් වෙන්නේ නැහැ. හැමෝම ජීවත් වෙන්නේ සතුට උදෙසා. ඉතින් මේ සතුට උදෙසා වෙන ජීවිතය අපිට කොටස් හතරක් විදිහකටයි පෙන්වන්න පුළුවන්. මේ සතුට අපි ලබා ගන්න අපිට පුළුවන් වෙන්නේ අපි ආශ්‍රය කරන මිනිස්සු, ජීවීන්, සත්වයෝ, ගෙදර ඉන්න බල්ලා, පූසා, අම්මා, තාත්තා, ඒ වගේ කට්ටියත් එක්ක. එහෙම නැත්නම් අපි කරන වැඩ, ක්‍රියාකාරකම්, ක්‍රිකට් ගහනවා, සින්දු කියනවා, කම්පියුටර් ගේම් ගහනවා, ඔන්න ඔය වගේ වැඩ. එහෙම නැත්නම් අපි යන තැන්, ගෙදර, නුවරඑළිය, නුවර, ත්‍රිකුණාමලය, ඔන්න වගේ තැන්. සහ අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ, අපේ ෆෝන් එක, කම්පියුටර් එක. ඉතින් මම දැන් මේ ඔය හතරට ගත්තේ අපේ මුළු ජීවිතේම ඔය කෑලි හතරට දාන්න පුළුවන්. අම්මා තාත්තා, බඩු භාණ්ඩ, අපි යන ස්ථාන සහ අපි කරන ක්‍රියාකාරකම්. ඔන්න ඔය ටික ගත්තාම ඒ ಜಾති හතර අපි කැමති ආකාරයකට පැවැත්වීගෙන යනවා නම් ඒක යම්කිසි ආකාරයකට මේ අපිට සහනයක් තියෙනවා. අපිට කෝපයටපත් වෙන්න හේතුවක් නැහැ. ඒ ඔය හතරෙන් එකක් හරි අපිට අකමැති ආකාරයකට හැසිරෙන්න ගත්තම අන්න ඒ වෙලාවට තමයි අපිට කෝපය ඇති වෙන්නේ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි හැමතිස්සෙම දේවල් මගේ නොවන කියලා බෙදා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට මේ මගේ සිවුර, මේ මගේ වටාපත. ඇයි මම මේක මගේ වටාපත කියලා කියන්නේ? අපි ඉස්සරහ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වටාපතට වඩා මේක මගේ අතේ තියෙන්නේ. මට මේකේ පාලනය වැඩි. මට මේක පාලනය කරන්න පුළුවන් හැකියාව වැඩි. ඉතින් ඒත් එකම බැලුවොත් ඇයි දැන් සමිතගේ අතට මගේ අත කියන්නේ නැතුව මේ අතට මගේ අත කියන්නේ කියලා. මොකද මට හිතලා ඔයාගේ අත හොලවන්න බෑ. හැබැයි මගේ අත මට හොලව ගන්න පුළුවන්. දැන් අපි පාරේ කාපාක් එකට ගියත් ඒකේ සමහරු කියනවා අරක මගේ කාර් එක කියලා. මොකද ඔහුට ඒ කාර් එකට නැගලා ඒකේ යතුරු තියෙනවා, ඒක පදවගෙන යන්න පුළුවන්. ඒකේ කොලේකුත් තියෙනවා. ඊට එහා පැත්තේ තියෙන කාර් එක මගේ නෙමෙයි, මොකද මට පාලනය කරන්න බෑ. ඉතින් මේ මමය මාගේ කියන හැඟීම
එන්න ප්‍රධාන හේතුවක් අපිට ඒක කොච්චර පාලනය පවත්ව ගන්න පුළුවන්ද කියන එක. අපිට පාලනය නැතිව අපි මගේ කියන්නේ නැහැ. දැන් අපි ඉන්දියාවට මගේ රට කියන්නේ නැහැ නේ. මොකද අපිට ඒකට ඡන්දෙ දෙන්න බෑ. ලංකාවේ අපිට ඡන්දෙ දෙන්න පුළුවන් නිසා ඒක මගේ රට. අපිට තියෙන අයිතිය. ඒ වගේම දැන් එහා ගෙදර ඉන්න මිනිස්සුන්ට මගේ ගෙදර කියන්නේ නැහැ. ඒ ගෙදරට. මගේ ගෙදර මට තීන්ත ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට තියෙනවා අපේ පාලනය වැඩි වෙන්න මගේ නොවන කියන හැඟීම මම මාගේ කියන හැඟීම වැඩි වෙනවා. ඉතින් ඔන්නෝම බැලුවම දැන් මේ අර මං කියපු කොටස් හතරෙන් මගේ කියලා තියෙන ටිකක් තියෙනවානේ. මගේ නොවන ටිකක් තියෙනවා. මගේ නොවන ටික නම් පාලනය කරන්න බෑ. ඒක පාලනය කරන්න බැරි බව දන්න නිසා මං එච්චර ගණන් ගන්නෑ. මං කෝපයටපත් වෙන්නේ නැහැ. හැබැයි මගේ වන ටික පාලනය නොවුනම තමයි මං කෝපයටපත් වෙන්නේ. දැන් අපි බලන්න තියෙන්නේ දැන් අපිට දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ මගේ නම් ඒ දරුවෝ කොච්චර පාලනයට මට පත් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක දිහා සාවධානව බලන මිනිහට තේරෙනවා අපිට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණිකුත් තියෙනවා. වැඩි හරියක් පාලනය කරන්න බෑ. උදාහරණයක් විදිහට දැන් අපි ළමෙක් ලොකු කරගෙන යනකොට ඒ ළමයා අපි කැමති විදිහටම හිතන්න පටන් ගන්නෑ. එයා ඔහුට අවශ්‍ය ඔහුගේ අනන්‍යතාවයක් ඔහු හදා ගන්නවා. ඉතින් අපිට ඒ ළමයා හිතන ආකාරය සම්පූර්ණයෙන් පාලනය කරන්න බෑ. ඔන්න ඕක අපි තේරුම් ගන්න ඕනේ පළවෙනිට. මේක ඉතා සරල කාරණයක්. නමුත් ওই සරල කාරණේ තේරුම් නොගැනීම නිසා තමයි මේ කෝපයේ මූල බීජය හටගන්නේ. ඉතින් අපි තේරුම් ගත්තොත් මේ අපේ වටේ ඉන්න මිනිස්සු අපි කැමති විදිහටම වැඩ කරන්නේ නැහැ කියලා. දැන් සමිත මම හිතන ආකාරයටම ඔයා වැඩ කරන්නේ නැහැ. වෛද්‍යතුමා මම හිතන ආකාරයට වැඩ කරන්නේ. ඔන්න ඔය සරල සත්‍ය අපිට වටහා ගන්න පුළුවන් නම් අපිට ඒකට කෝප ගන්න හේතුවක් නැහැ. මොකද මම දන්නවා සමහර වෙලාවට ඔය දෙන්න මං කියන විදිහට වැඩ කරනවා. සමහරලාට ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයට වැඩ කරනවා. මොකද ඔය දෙන්න මගේ යාළුවෝ කියලා මගේ මිත්‍රයෝ කියලා හිතාගෙන හිටියට ඒ සම්පූර්ණ පාලනය මං ගාව නැහැ. අපි හිතන සම්පූර්ණයෙන් පාලනයට යටත් කියලා. සම්පූර්ණ පාලනය අපි ගාව නැහැ. ඉතින් වැඩ කරන තැන ඉන්න සේවකයෝ වුණත් මම පාලකයා නම් ඒ පාලකයාට සම්පූර්ණයෙන් යටත් නැහැ. ඔවුන්ට පිකටින් කරන්න පුළුවන්, ඔවුන්ට එන්න නැතුව ඉන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්. මට සම්පූර්ණයෙන්ම යටත් නැහැ. ඔන්න ඕක අපි පළවෙනිට තේරුම් ගන්න ඕනේ. ඉතින් දෙවෙනියට දැන් ඔය ගත්ත මගේ බඩු භාණ්ඩ ඒවත් මට කැමති විදියට නෙවෙයි තියෙන්නේ. නේ? ඉතින් මට කැමති ආකාරයට හැමදේම පවතිනවා කියලා ගන්න තැන තමයි කෝපේ ප්‍රධාන ප්‍රශ්නේ එන්නේ. නමුත් මේ කෝපය කියන ඊට වඩා ගැඹුරට ඇදියනවා. අපි ගැඹුරට ඇදියන්නේ නැතුව මේ මූලික මට්ටමේ කෝපය කතා කරන්නේ යම්පි ඉච්ඡන් නලබති තම්පි කෝපං. මේ අපිට කැමති ආකාරයට ඉච්ඡ ලෙස අපි කැමති ආකාරයට මේ දේවල් සිද්ධ නොවීම උඩ අපිට එන කෝපය. හෝ බය හෝ දුක ඒ ඔක්කොම එක වගේ. ඉතින් අන්න ඒක මුලින්ම තේරුම් ගත්තා නම් මේ සරල සත්‍ය තේරුම් ගත්තා නම් අපිට පුළුවන් නම් තේරුම් ගන්න අපි පාලනය කරන්න හැදුවට මේවා අපේ පාලනයේ යටතටම අයිති වෙනව නෙවෙයි. යම් කිසි ප්‍රමාණයකට පාලනය. දැන් මේ අත මට මෙතනට ගේන්න පුළුවන්. මට පාලනයක් තියෙනවා. නමුත් මං එක පැත්තකට ඉඳගෙන ඉඳලා අත හිරිවැටුනට පස්සේ මට අත උස්ස ගන්නත් බෑ. ඒ වෙලාවට පාලනය නෑ. අපේ දැන් අපි ගත්තොත් අපේ 100ට අංශ භාගය හැදුනා. මේ භාගයක්ම කෙලින්ම පණ නෑ. එයාට අත උස්ස ගන්නත් බෑ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේවා සමහර වෙලාවට පාලනය කරන්න පුළුවන්. සමහර වෙලාවට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ මේවා අපේ සම්පූර්ණ පාලනයට යටත් නෑ. ඉතින් අපේ සම්පූර්ණ පාලනයට යටත් නොවන එකට මගේ තමයි මට අයිති කියලා කියාගන්න එකෙත් මෝඩකමක් තියෙනවා. ඒක පැත්තකින් තියමුකෝ. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මට අයිති මගේ අයිතිකාරකම තියෙනවා කිව්වට මට පාලනය නැති දෙයකට සම්පූර්ණ ඒ පාලනය නැති වෙගෙන යනකොට කෝප ගන්න එකේ තේරුමක් නැහැ. මොකද ඒක තමයි ලෝකේ ස්වභාවය. හරියට දැන් අපි ඉර පායනවා. අපි ඉර පායන එකට විතරයි කැමති. ඉර බහින එකට කැමති නැහැ. එතකොට අපිට දවසෙන් භාගයක්ම දුකෙන් කෝපයෙන් තමයි ඉන්න වෙන්නේ. මේ ඉර නගිනකොට අපි සතුටු වෙනවා. ඉර බහිනකොට අපිට හොඳටම කෝපයටපත් වෙනවා. ඉතින් බැලු බැලමට මේක හරි මෝඩ වැඩක් නෙනේ. මේක පිස්සුවක්. ඉතින් මේ උමතුභාවය අපි තේරුම් ගන්න ඕනේ අපි කැමති ආකාරයට මේ ලෝකේ කරකින්නේ නැහැ කියලා. කොටිම අපේ ඇඟේ තියෙන ඔය පරමාණු තියෙනවා නම් ඒවා කරකින්නෙත් අපි කැමති ආකාරයට නෙවෙයි. අපි අකමැති ආකාරයට වෙන ගොඩක් ඒවා තියෙනවා. අපි කැමති ආකාරයට වෙන යම්කිසි ප්‍රමාණිකුත් තියෙනවා. ඔන්න ඔය සමබරතාවය අපි තේරුම් ගන්න ඕනේ මේ මුළු ලෝකෙම අපේ පාලනයට අඩංගු නැහැ. මුළු ලෝකෙම නෙවෙයි අපේ ඇඟපතවත් අපේ පාලනයට අඩංගු නැහැ. අපේ හිතත් අපේ පාලනයට අඩංගු නැහැ. ගොඩක් කට්ටිය හිත එකතෙන් කරන්න යනවා. එහෙම හිත එකතෙන් කරන්න පුළුවන් කට්ටිය නැහැ. පැයක් පුළුවන්, පැය භාගයක් පුළුවන්, පැය දෙක තුනක් පුළුවන්. ඊට එහාට හිත එකතෙන් කරන්න බෑ. ඉතින් ඔන්න ඕක අපි තේරුම් ගත්තොත් මේ කෝපයට පළවෙනි උත්තරය හොයාගන්න පුළුවන්. මේ ලෝකයේ සියල්ලම අපේ පාලනය යටතේ නොවන බව අපි අවබෝධ කරගන්න පුළුවන්. එහෙමයි අපේ හාමුදුරනේ. අපි රිලැක්ස් මයින්ඩ් ඔස්සේ වෛද්‍යතුමන් එක්කත් මේ ගැන කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඊට කලින් කෙටි විරාමයකට යන්න සූදානම් වෙන්නේ. අපි අද දවසේ මාතෘකාව විදිහට තෝරාගත්තේ අධික කෝපය පාලනය කර ගැනීම පිළිබඳව.
නැවතත් විරාමයෙන් අනතුරු අපේ රිලැක්ස් මයින්ඩ් සමගින් එකතු වෙලා ඉන්නේ. ඉතින් විරාමයට කලින් අපේ ස්වාමීන් වහන්සේ සමග කතා බහ කරේ කෝපය ඇතිවීමට හේතු මොනවාද කියන කාරණාව පිළිබඳව. දැන් අපි වෛද්‍යතුමන් වෙතට යොමු වෙන්න සූදානම් වෙනවා. අපි වෛද්‍යතුමන්ගෙනුත් විමසන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේ කෝපය කොහොමද හඳුනගන්නේ වෛද්‍යතුමනි අපි? කෝපය හඳුනා ගැනීම ඉතාම වැදගත් දෙයක්. ඒක හඳුනා ගැනීමම තමයි ප්‍රතිකාරයේ මුල. කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ට පුළුවන් නම් Taman කෝප ගෙන්විලා ඉන්නේ. Taman කෝප ගන්න පුද්ගලයෙක් කියලා ආත්මාවබෝධයක් තිබෙනවා. මොකද ගොඩක් අයට නැත්තේ ඒකයි. Tamanගේ පෞරුෂත්වය තමන් අනිත් අයත් එක්ක කතා බහ කරද්දී හැසිරෙන ආකාරය තුළ Tamanගේ මේ කෝප ගැනීම ප්‍රශ්නයක් කියලා ගොඩ දෙනෙක්ට අවබෝධයක් නැහැ. තමන්ගේ හැටි කියලා හිතගෙන දැන් වෙන අයගේ වුණත් යාපෝයි මනසේ කොහොමද ටිකක් කේන්ති ඉන්නේ කතා කරන පොඩි නට්ලූස් කේස් එකක් ගන්න එහෙම මිනිස්සු කතා කරනවා. ඒකට එහෙම හැටියක් නෑ. අපි අපස්සර බලන් හිටියම පෙර කාලයක් තියෙන මේ පුද්ගලයා එහෙම නොවිච්ච. යම් දේවල් හින්දා ඔහු දැන් මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට ඒක වෙන කෙනෙක්ට අඳුරගත්තයි කියලා වැඩක් නෑ. ඇත්තටම අපි ඕනම දෙයක් දැන් බුද්ධ ආගමේ ධර්ම අවබෝධය තමන් දැනගත්තන්නේ. ඒ වගේ තමයි කෝපයක්. තමන්ට අවබෝධ කරගත්තොත් තමන් කෝප ගන්නන සුළු මිනිසෙක් කියලා තමන් තේරුම් ගන්න ඕන රයිට්. මේ තමන්ගේ මේ කේන්තිය කෝපය විදියට මේ ප්‍රකාශ වෙන తত্ত্বය මේ ගැටලුකාරීද තමන්ට සහ තමන්ගෙන් අනිත් අයට මේ කෝපය. මෙන්න මේ අවබෝධය තුලම ප්‍රතිකාරයේ මූලික පියවර. එතකොට මේක අර අපේ ආඳුර කිව්වා වගේ මම අර මුලින් උදාහරණ දුන්නා වගේ පුද්ගලයාට විෂමයි විවිධයි හේතුන්. එතකොට තමන් බලන්න ඕන තමන්ගේ මේ කෝපය හටගන්නේ ඇයි කියලා. එතකොට දැන් චූටිම ළමයින්ගෙන් පටන් ගත්තොත් චූටි ළමයි දඟ වැඩ කරන්නේ කේන්ති ගන්නනේ. අපි කියනවා ටෙම්පර් ටැන්ට්‍රම්ස් දාන්නේ ADHD වගේ දේවල් මේ හයිපර් ඇක්ටිවිටිස් පෙන්වන්නේ සමහර ලාවට අම්මා තාත්තගේ අවධානය දිනා ගන්න. ආදරය දිනා ගන්න. දැන් ගොඩක් වැඩිහිටියන්ගේ ප්‍රේම සම්බන්ධතා විවාහක යුවලක් වේවා ප්‍රේමවන්තී ප්‍රේමන්තේව කෑ ගන්න හැයීමේ කරන්නේ අවධානය දිනා ගන්න. ආදරය දිනා ගන්න. මේ මනස ස්වභාවය. තමන් තේරුම් ගන්න ඕන මේවෙන් කොයි දේද තමන්ට තියෙන්නේ කියලා. පළවෙනි දේ තමන්ගේ ආත්ම අවබෝධය. මේක තමන්ට අපහසු නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හෝ සුදුසුකම්ලත් උපදේශකවරයෙක් හෝ අපේ ගරු ස්වාමීන් වහන්සේ වගේ ඒ මානසිකව මිනිසුන්ව තේරුම් ගන්න මේ දේ මෙන්න මේකයි පුතේ තියෙන ප්‍රශ්නේ කියලා පෙන්නන්න පුළුවන් වැඩිහිටියෙක්ව හම්බ වෙලා දැනගන්න එක තමයි හොඳ. දැන් අර මං කිය දරුවන්ගේ අවධානය දිනා ගැනීම හේතුව. එතකොට තමන්ට දැන් ඔත්පල වෙලා ඉන්න කෙනෙක් අබ්බාගත වෙලා ඉන්න කෙනෙක් එහෙම නැත්නම් තමන්ගේ ශාරීරික වේදනාවකින් යම්කිසි රෝගයකින් ඉන්න වේදනාවකින් සමහර අර විහිළුවට කියන්නේ මොකද බඩ වේලලාද කියලා. ඇත්තට මේ වගේ හේතුන් තියෙනවා. තමන් කායික වේදනාවකින් ඉන්න වෙන්න පුළුවන්. දැන් කාන්තාවන්ට මාස් ශුද්ධිය කිට්ට වෙන කාලෙ වෙද්දි මේ කේන්ති යන කාලේ වැඩි. ඒක ස්වභාවිකයි. ඒක ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ හින්දා ඇති වෙන ජවය නිසා ටෙස්ටෝස්ටෙරෝන් පැත්තට යොමු වෙන ගතිය හින්දා ඒ ඇති වෙන මේ ජෛව විද්‍යාත්මක හේතුන්. ඒකට තමන් බලනවා තමන්ගේ කොයි හේතුවක් තියෙන්නේ කියලා. ඒතර තමන්ගේ ආත්මේ යම්කිසි අර අපි කිව්ව කේන්තිය ගන්න යම්කිසි මධ්‍ය සාරය භාවිතා කිරීම නිසා ඇති වෙන කෙනෙක්. දැන් ගොඩක් බීගෙන ඇවිල්ලා ගෙදර දරු මල්ලන්ට ගහනවා කරනවා විද්‍යුත් එක්ක රණ්ඩු සරවල යන ප්‍රශ්න අහලා තියෙනවා. ඒතර මේ කෝපය තමයි මේ පොදු හැමදේම තියෙන. ඒනට හේතුන් විවිධයි. එතකොට සමහරව ඉන්න මොකක් හරි විරහවකින් අර අපේ හාමුදුරුවෝ වගේ යන් ඉච්ඡන්න ලැබති තාම්පි දුක්ඛම් මොකක් හරි දෙයක් අහිමි වෙලා. විරහව වේවා ප්‍රේමයේ වේවා තමන්ගේ වතු පිටි ඉඩකඩම් ඉඩන්නඩු ඔය වගේ කේන්තිය මේ ප්‍රකාශ වෙන සමහරවිට මේ ඒ නොලෙවිච්ච දේවල් තමයි අර පාරේ රණ්ඩු වලට යන්නේ සමහරලාට වාහනවල. එතකොට මේ තමන් කෝප ගන්න හේතුව මොකද්ද කියලා තමන් තොරින් හොයා ගන්න ඕන. දුකද? ඊර්ෂ්‍යාවද? එතකොට මේ දේවල් වලට ධර්මානුකූලව උපදෙස් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් ඊර්ෂ්‍යාව තියෙන කෙනා හඳුනාගත්තොත් අපිට පුළුවන් ඒ පුද්ගලයාට මේ බෙහෙත් හේත් කරන්නේ නැතුව අපේ හාමුදුරන්ට මොනක් පුළුවන් මේ මෛත්‍රී ප්‍රගුණ කරන්න ඊර්ෂ්‍යාව වෙනුවෙන්. ඒ පුද්ගලයා දුක නම් යම් උපදේශන මාත්‍රමකින් හොඳ කරන්න පුළුවන් කෙනෙක් නම් ඔහුගේ දුක නැති කරන්න අවශ්‍ය මඟ වෙන්නීම කරන්න පුළුවන්. නමුත් යම් කේන්ති ගන්න කෝප ගන්න අවස්ථාවන් තියෙන අපිට ඖෂධ වශයෙන් අර කියපු රසායනික අසමතුලිතතාවයන් තියෙනවා නම් ඒව නිවැරදි කරන අතරේම මේ හේතුන් නිවැරදි කරන්න උපදේශනය කරන්න මඟ පෙන්වීමක් කරන්න. ඊට අමතරව පොදුවේ අපි මේ හැමෝටම මේ කේන්තිය කියන එක අර අපි කිව්වේ හැමෝම දැන් ඔය අර අපේ ආමතුරු මුලින්ම පෙන්නුව අර ලස්සන උපමා මම කිය අර ගංගාවේ අතු බෙදෙන මුල් උල්පත් වෙනස් වුණාට අන්තිමට මොයකට එකයි. හැමෝගෙම ප්‍රකාශ වෙන්නේ කෝපය. කේන්තිය තමයි ප්‍රකට වෙන්නේ. ඒකතර ඒ අවස්ථාවේදී නවත්ත ගන්න ඒ අවබෝධය තියෙන්න ඕනේ. ඒකට ඒ අවස්ථාවේදී නවත්ත ගන්න හැටි මම ඉස්සරහට කියලා දෙන්නම්. පොදු හැමෝටම ප්‍රයෝජනවත් වෙන දෙයක් නිසා. හැබැයි අර මම දැන් මේ අවස්ථාවේදී අර මුල් හේතුන්
මුල් උල්පත් වෙනස් වෙන හින්දා ඒ උල්පතට අනුව ඒ ප්‍රතිකාරය තමන්ට ආත්ම අවබෝධය තියෙනවා තමන් කේන්ති ගන්න පුද්ගලයෙක්. මේක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඒක තමන් निराකරණය කරගත යුතුයි කියන එක. මොකද තමන්ට ආත්ම අවබෝධයකින් තොරව ඒ පුද්ගලයාට අපිට පිළිහිටවීමක් කරන්න අමාරුයි. එතකොට මේ අපි කියන යම්කිසි මඟ පෙන්වීමක් දෙන්න මේ පුද්ගලයාගේ යම්කිසි ඉදිරියට එන ස්වභාවයක් තියෙන්න ඕන. නිහතමානීත්වයක් තියෙන්න ඕන. තමන්ගේ ප්‍රශ්නය නිවැරදි කරගන්න ඕන නම්‍යශීලී වෙන්න ඕන. විශේෂයෙන්ම කෝපය වගේ දෙයකදී ආවේගශීලී දෙයකදී. ඉතින් මේ අවබෝධය තුළින් තමන් දැක්කට පස්සේ නිවැරදි මඟ පෙන්වීමට අනුව අපිට ඒක සුව කරගන්න පුළුවන්. රිලෙක්ස් මයින්ඩ් ඔස්සේ අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ අධික කෝපය පාලනය කර ගැනීම පිළිබඳව. ඉතින් අපි කෝපය කියන මාතෘකාවට අදාළ ප්‍රවේශයන් සියල්ලම සකස් කරගෙන මේ සාකච්ඡාව තුළ ඉදිරියටම ආවා. දැන් තමයි අපි ප්‍රධාන මාතෘකාව වෙතට යොමු වෙන්න සූදානම් වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගෙන් දැන් මම විමසන්න සූදානම් වෙන්නේ ධර්මානුකූලව අපි කොහොමද අපේ කෝපය පාලනය කරගන්න ඕනේ? හොඳයි. ඉතින් අර අපි කලින් සඳහන් කරන්න යෙදුනා වගේ මේ කෝපය කියන්නේ ඊටාම ලොකු මාතෘකාවක්. ඒක මේ අපිට සමහරට අද දවසකුත් මදි වෙයි මේ කෝපය කතා කරලා ඉවර කරන්න. නමුත් මම කෙටි වශයෙන් සඳහන් කරන්න දීර්ඝ වශයෙන් විස්තර කරන්න බලාපොරොත්තු නොවන කාරණා. දැන් අපි මේ කෝපය ගැන කතා කරනකොට අපිට මේ කෝපයේ මුලට යනකොට ඇත්තටම කෝපයේ මුල කෝපය නෙවෙයි. කෝපයේ මුල රාගය. දැන් බුද්ධ ආගමේ තියෙනවා රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ, නිබ්බාණං කියලා. ඒ කියන්නේ මේ රාග, ද්වේෂ, මෝහ තුනම එකට පවතින දේවල්. මෝහය උඩ රාගය ද්වේෂය පවතිනවා. එතකොට ද්වේෂය කොතනද තියෙන්නේ? රාගයත් එතන එහා පැත්තේ පවතිනවා. ඇත්තට මේ රාගයේ තියෙන ප්‍රශ්නයක් නිසා තමයි ද්වේෂය හටගන්නේ. ඉතින් අර මං කලින් යම් පීච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියලා පටන් ගත්තා. අපි ඊට වඩා ටිකක් ගැඹුරට ගියොත්, ඒ මට්ටමට වඩා ටිකක් පල්ලෙහාට ගියොත් අපිට තේරෙනවා මේ යම් කිසි ආකාරයේ අපි යම් කිසි දෙයකට කැමැත්තක් ජනිත වුණේ කොතනද? අන්න එතනම ඒකේ අහිමි වීම. ඒක කවුරුරේ අහිමි කරන්න එනවා නම් ඒකට ඇති වෙන කෝපයත් එතනමයි ජනිත වෙන්නේ. ඉතින් අන්න ඒක ටිකක් ගැඹුරු මාතෘකාවක්. අපි මේ ගැඹුරු මාතෘකාව පොඩ්ඩක් පැත්තකින් තියමු. අපි මේ මාතෘකාව පැත්තකින් තියලා අර වෛද්‍යතුමා කිව්වා වගේ ඇත්තට මේ බුද්ධ ශාසනයේත් මූලික ඉගැන්වීම සතර සතිපට්ඨානය. යම් කිසි කෙනෙක් ඔහුගේ සිත රාගයෙන් පිරීලා තියෙන බව දැනගනීද? කෝපෙන් තිබෙන බව දැනගනීද? රාගසිතේ රාග බව දැනගනීද? කෝපසිතේ රෞද්‍ර බව දැනගනීද? අන්න ඒක තමයි සමාධි භාවනා සූත්‍රයේ කියලා තියෙන්නේ. පළවෙනි පියවර තමයි තමන් අඳුනගන්න උත්සාහ කරන එක. හැබැයි ඒක පළවෙනි පියවර වෙන්නේ අර කෝපය සමතුලිත කරගත්තට පස්සේ. මොකද එතකල් ඒක අඳුනගන්න තරම් මානසික තත්ත්වය සුදුසු නැහැ. ඉතින් අපි භාවනාව කියන එකට අඳුන ගැනීම භාවනාව කියන්නේ අයිපරක් කොහොම ඇස් දෙක වහගෙන ඉන්න එකක් නෙවෙයි. භාවනාව කියන්නේ අපි පැය 24ෙම අපේ ජීවිතයට සමන් දෙන එක තමයි භාවනාව. අපේ අත්දැකීමට සමන් දීම තමයි භාවනාව. අපේ භවයට අවදි වීම. අපි භවය කියලා කියන්නේ අපේ දැන් තියෙන මානසික තත්ත්වය. දැන් මේ වෙලාවේ තියෙන මානසික තත්ත්වය තියෙනවා, කෝප වුණාම තියෙන මානසික තත්ත්වය තියෙනවා. ඔන්න ඔය පිළිබඳ ඇති කරගන්න අවදිමත් වීම තමයි මේ සතිපට්ඨානය තුළින් අපිට හම් වෙන්නේ. ඉතින් අන්න ඔය සතිපට්ඨානය හරහා ඔය සතිය අපිට ඇති කරගන්න පුළුවන් නම් ආයිපරස් සතිය කියන්නේ අපි වෙනත් දවසක කතා කළ යුතු මාතෘකාවක්. මෙන්න මේ අවදිමත් වීම අපි ඇති කරගත්තාම අපිට තේරෙනවා මේ මනසේ කෝපය ජනිත වීමට විවිධ හේතු. උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් අර වෛද්‍යතුමා කියන්නේ දුනා මේ අපේ ශාරීරික ඇතිවන ප්‍රශ්න නිසා අපිට ඇතිවන කෝප තියෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට ඒ මාසිකව ඇතිවන ප්‍රශ්න ඒ මාස් ශුද්ධිය ඇති වෙන කාලේ වුන් කෝපසාගත හැසිරීමක් දක්වනවා. එහෙම නැත්නම් කාට හරි බඩේ අමාරුවක් තියෙනවනේ. ඉතින් ඔන්න ඕක මම පෞද්ගලිකව මම තීරණය කරන්න බැලුවා. මගේ දතක් ගලවන්න තිබුණු වෙලාවක අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් දත් කැක්කුම හැදුනහම අපිට පොඩි නුරුස්නා ගතියක් එනවා. මට ඇත්තටම බලන්න ඕන මම හැමතිස්සෙම මගේ ශරීරයත් එක්ක එක මේ පරීක්ෂණ කරලා බලනවා. ඒ පරීක්ෂණ කරන්නේ මේ සතිපට්ඨානයෙන් කායानुපස්සනාව කියන පරීක්ෂණය කරනවා. ඉතින් මම බැලුවා මේ දත ගැලවුවාම කෝපය කොහොමද ඇති වෙන්නේ කියන එක. එහෙම නැත්නම් නුරුස්නා ස්වභාවය ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ වෛද්‍යතුමාට කිව්වා මේ අපේ පන්සල ගාව තියෙන මට මේ නිර්වින්දනය කරන්නේ නැතුව දත ගලවන්න කියලා. ඒ වෛද්‍යතුමා කිව්වා එහෙම කරන්න බෑ හාමුදුරුවෝ අපිට නිර්වින්දනය කරන්න වෙනවා. ඊට පස්සේ මම කිව්වා එහෙනම් වේදනානාශක දෙන්න ඕනේ නැහැ ඒක කියලා. මම වෛද්‍යතුමා කිව්වා ඔබ වහන්සේ කැමති නම් ගන්නේ නැතුව ඉන්න හැබැයි මට ඒක දෙන්න වෙනවා වෛද්‍යවරයෙක් විදියට එහෙම කියලා. කොහොම හරි මම මේ වේදනානාශක ගත්තේ නැහැ. ඉතින් මම බලන් හිටියා මේ වේදනාව වෙන හැටි. දතක් එකපාරට ගලවලා අයින් කරාම එන වේදනාව. ඉතින් එතකොට මම දැක්කා මේ වේදනාව කියන්නේ එකක්. ඒකට කෝප ගන්නවා කියන්නේ තව පුරුද්දක් විතරයි. හරියට දැන් අපි මේ හිස රැවුල් බහලා ඒකට මොන හරි අර මේ ඕඩිකොලොන් ටිකක් ගෑවහම ඒ ගොඩක් දණ්ඩ ගන්නවා. ඒක දන්නකොට අපි එක්තරා විදිහකට ප්‍රතික්‍රියා දක්වනවා. ඇත්තටම මේ ධනයකට එහෙම ප්‍රතික්‍රියා දක්වන්න අපේ පුරුද්දක් විතරයි තියෙන්නේ. නැතුව ඇත්තටම එහෙම ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ කියලා එකක් නැහැ.
අපි පොඩ්ඩක් මොහොතකට නැවතිලා ඒ වේදනාව දිහා බලාගෙන හිටියම අපිට තේරෙනවා එහෙම හැම එකටම ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ නැහැ. අත කැපුණම. එහෙමයි. අපි අපේ ස්වාමීන් වහන්සේත් එක්කලා කතා බහ කරමින් හිටියේ ප්‍රතික්‍රියා දැක්වීමේ පුරුද්ද පිළිබඳව. අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඉන්න අනතුරුව නැවතත් අපේ ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්න සූදානම් වෙන්න. විරාමයට කලින් අපි රිලැක්ස් මයින්ඩ් තුලින් කතා බහ කරමින් හිටියේ ප්‍රතික්‍රියාව දැක්වීමේ පුරුද්ද පිළිබඳව. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කල්බෝවිලානන්ද ස්වාමීන් වහන්සේත් එක්ක නැවතත් ඔබ වහන්සේට අවස්ථාව. හොඳයි. ඉතින් අපි කතා කරමින් හිටියේ මේ ප්‍රතික්‍රියා දැක්වීමේ පුරුද්ද ගැන. අපි අපේ අත කැපුණාම අතට අපි සර්ජිකල් ස්ප්‍රිට් එකක් දානවා. එතකොට අපි කෑ ගහනවා, ඇඹරෙනවා, එහෙම ප්‍රතික්‍රියාවක් දක්වනවා. පොඩ්ඩක් ඒ වගේ දෙයක් වුණාම ලොකු තුවාලයකට නේ පොඩි තුවාලයක් එහෙම වෙලා ඒකට සර්ජිකල් දාන්න උනහම පොඩ්ඩක් බලන්න ඇත්තටම ওই ප්‍රතික්‍රියාව අපි දක්වන්න ඕනේද කියලා. මේක මට නම් හැමදාම හිසරවලු බාලා ඉවර වෙලා මූණට අර ආෆ්ටර් ෂේව් ගන්නකොට මට තේරුණා ඒකට අපි දක්වන්න ඕන ප්‍රතික්‍රියාවට වඩා එහා ගිය ප්‍රතික්‍රියාවක් දක්වනවා කියලා. නේ ඉතින් අන්න ඒක පිළිබඳ සතිමත් භාවය ඇති කර ගැනීම තමයි අර වෛද්‍යතුමා කිව්වා වගේ මේකේ පළවෙනි දේ. අපි මුලින්ම දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ අඳුරගන්න නම් අපි ප්‍රශ්නට අවදි වෙන්න ඕනේ. ඉතින් එතකොට අපේ මේ ජීවිතේ හැදිලා තියෙන්නේ ප්‍රතික්‍රියා දක්වීමකටම තමයි හැමතිස්සෙම. පුරුද්දකට ප්‍රතික්‍රියා දක්වන්න. අර ගැරන්ඩියට භූමි තෙල් ගැහුවම දුවනවා වගේ, අර බෙලි ගෙඩිය වැටුනම හාව දුවනවා වගේ අපි ප්‍රතික්‍රියා දක්වමින් ඉන්නවා. ඉතින් කෝපයටත් ඒ කෝපය කියන්නේ ඇත්තටම ප්‍රතික්‍රියාවක්. ඒකට දක්වන මේ ඵලය විතරයි. හේතුව නෙවෙයි අපි දකින්නේ. ඒ හේතුව බලන්න කෝපයට පත් වෙන්න කලින් හිත ගොඩනගෙන ඉදී පොඩ්ඩක් බලා ගන්න අපේ හිත දියුණුලා තියෙනවා නම් අපිට තේරෙනවා මේ කෝපය කියන එකත් එකපාරට අපේ හිතට එන්නේ නැහැ. හරියට අර පෙරහැර යනකොට මුලින් කස ගහලා, බෙර ගහලා අන්තිමටනේ අලියා ඉන්නේ. අලියත් එක්ක කරඬුව වඩින්නේ. ඒ වගේ මේ කෝපය තමයි අර අන්තිමට එන ලොකු එක. ඊට කලින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. එතකොට අපිට තේරෙනවා සමහර දේවල් අපි මේ පුරුද්දට කරන ප්‍රතික්‍රියා විතරයි. හරියට දැන් මිනිහෙක් මේ මලහම අඩන්න පුරුදු වෙලා ඉන්නවා. එතම ඇත්තටම අඬන්න ඕනේද නැත්නම් පුරුද්දට අඬන්නේ? මේ සමහරලාට අපි අකමැති කෑමක් අපිට හම්බුනහම අපි ඒක ගන්න අප්පිරියයි කියලා කියනවා. කැමැති කෑමක් ආවම ආසාවෙන් වැළඳ ගන්නවා. එතන තියෙන්නේ හුදු ප්‍රතික්‍රියාවක් විතරයි. අපි දැන් ගමුකෝ අපේ ඉස්සරහ තියෙනවා චිකන් වලින් හදපු කෑමක් තියෙනවා. අපි කන්නේ නැති අපි හිතමුකෝ මේ කිඹුල් මස් එහෙම නැත්නම් බලු මස් වගේ කෑමක් තියෙනවා. දැන් ওই කෑම දෙකේ අපි S2 වහගෙන ඔය කෑම දෙකම අරන් කටේ තියාගත්තම සමහරට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. එකම 3-5 දාලා හැදුවා නම් කෑම වල ලොකු වෙනසක් හොයන්න බෑ. නමුත් අපිට කිව්වොත් මේ තියෙන්නේ චිකන්, මේ තියෙන්නේ බලු මස් කියලා අපිට අරක ප්‍රතික්ෂේප කරනවා. ඇයි මේ මෙහෙම මේවා කරේ කියලා පිඟාන උඩින් යවනවා. නේ? ඇත්තටම එතන තියෙන්නේ පුරුද්දකට ප්‍රතික්‍රියාවක් දැක්වීම විතරයි. ඉතින් මේ පුරුද්දටත් ආයිපාරක් මූලික වෙන්නේ අපේ හිතේ බැහැගෙන තියෙන යම්කිසි විශ්වාසයක්. එහෙම නැත්නම් දෘෂ්ටියක්. ඉතින් ඔන්න ඔක කෝපය කියන එක අපිට එක දවසකින් හොයාගන්න බැරි මේ කෝපය ගැඹුරටම යන්න ඕනේ. මේ අවිද්‍යාවෙන් තමයි කෝපය පටන් ගන්නෙ. ඒ අවිද්‍යාවත් තනිවම පටන් ගන්න එකක් නෙවෙයි මේ රාගයත් එක්ක තමයි කෝපය පටන් ගන්නෙ. ඉතින් කොහොම හරි අපි මේ කෝපේ මැද හරියට ඇවිල්ලා ඉන්නේ. අග හරියට ඇවිල්ලා. අග හරියෙන් යම්කිසි ආකාරයකට සමත කරගෙන ඊට පස්සේ අපි බැලුවා මේ අපි සියල්ල කැමති ආකාරයට සිද්ධ වෙන්නේ නැති වෙනකොට ඇති වෙන කෝපය. ඒක තේරුම් ගත්තේ කොහොමද? අපේ සියල්ල කැමති ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ ලෝකේ. අන්න ඒක නිසා මේ කෝප ගැනීම සුදුසු නෑ. අන්න ඒ අර්ථයෙන් අපි කෝප ගැනීම සමනය කරගන්න බැලුවා. නමුත් ඒකත් සදාකාලික උත්තරයක් නෙවෙයි. ඔහොම හිත ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා අපිට. අපි එතනින් එහාට අවබෝධය කරා යන්න ඕනේ. නමුත් ඒ අවබෝධය කරා යන්න කලින් වැදගත්ම වෙන දේ තමයි මගේ හිතට කෝපය ඇතුල් වුණා. එහෙම නැත්නම් දැන් පොඩ්ඩකින් ඇතුල් වෙන්න යන්නේ. කියන්නේ පෙරමග සලකුණු ඇතුළ ඒ පෙරමග සලකුණු කෙසේ වෙතත් අලියයි කරඬුවයි හරි දකින්න පුරුදු වෙන එක. මොකද කෝපයට පත් වෙච්ච එක්කෙනෙක් කෝපයෙන් හැසිරීලා ඉවර වෙලා ටිකක් වෙලා ගිහිල්ලා තමයි තේරෙන්නේ මට කෝපය ගියා කියලා. එතකල් එයා පිස්සුවෙන් වගේ වැඩ කරන්නේ. ඒ අවදිමත් භාවය නැහැ. අපි S2 අරගෙන හිටියට අපේ හිත ඇතුලේ S2 වැහිලා තියෙන්නේ. ඒ අවදිය නැහැ. ඉතින් පළවෙනි කාරණේ මෙන්න මේ අවදිය ලබා ගැනීම. ඒකට ඉතින් අපි යම්කිසි ආකාරයකට මේ සතිමත් භාවය ප්‍රගුණ කරලා කොහොම හරි ඒ අවදිභාවය ඇති කරගන්නවා. ඒ අවදිභාවය කියන්නේ නැවතත් පුරුද්දක්. අර කෝපය කියන්නේ පුරුද්දක් වගේ අවදිමත් භාවය කියන්නේ පුරුද්දක්. පුරුද්දට අවදිමත් වෙනවා. පුරුද්දට කෝපය එනවා. ඉතින් ඔන්න ඔය අවදිවත් වීම කියන පුරුද්ද පාවිච්චි කරලා කෝපය කියන පුරුද්ද ඇති වෙන්නේ කොහොමද කියලා බලාගත්තා නම් අපිට තේරෙනවා දැන් කෝපය ඇති වෙන්න යන්නේ. එහෙනම් මට පොඩි දෙයක් කරන්න පුළුවන්. මට ඕන නම් ඒක එහෙම යවන්නත් පුළුවන් නැත්නම් නොයව ඉන්නත් පුළුවන්. අන්න ඒ වගේ දෙයක් අපිට කරගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගියාම මේ පුරුද්ද ඇති වෙන විදිය නිරීක්ෂණය කරගෙන හිටියාම
අපේ ප්‍රතික්‍රියාවන් නිරීක්ෂණය කරගෙන හිටියම අපිට එතනින් එහාට ගැඹුරට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපි අද සාකච්ඡාව ඇතුළත කරන්නේ. නමුත් කෝපය අපි බලමු මූලිකවම මේ සතිය ආශ්‍රිතව කෝපය පාලනය කරන්නේ කොහොමද කියන එක තමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. ඉතින් සතිය කියන එකට සරලම අර්ථකථනය කිව්වොත් මගේ හිත දැන් මේ වෙලාවේ පත් වෙලා තියෙන්නේ මොන වගේ තැනකද කියන එක අවබෝධ කර ගැනීම. නමුත් හිත පත් වෙලා තියෙන්නේ මොන වගේ තැනකද අවබෝධ කරගන්න කියන එක අපිට එකපාරට එළඹෙන්න පුළුවන් තරම් නෙවෙයි. අපි මුලින් බලනවා අපේ ඇඟ මොන වගේ තැනකද පත් වෙලා ඉන්නේ. අපේ ඇඟට දැන් ඔහොම පුටුවේ හේතු වෙලා ඉන්නකොට මොකද්ද දැනෙන්නේ? අන්න එතනින් අපි පටන් ගන්නවා. අපි හුස්ම ගන්නකොට ඒ හුස්ම අපිට නිරීක්ෂණය වෙන්නේ කොහොමද? අපි සක්මන් කරනකොට ඒක කොහොමද නිරීක්ෂණය වෙන්නේ? අන්න එතනින් පටන් ගන්නවා. අන්න ඒ ආකාරයෙන් මේ කෝපය කියන එක අඳුර ගන්න අපි පාර කපා ගන්නවා. එහෙමයි අපේ හාමුදුරනේ. වෛද්‍යතුමනි ඔබටත් මේ පිළිබඳව පැහැදිලි කරන්න කාරණා බොහොමයක් ඇති. අපි කොහොමද කෝපය පාලනය කරගන්නේ කියන එක පිළිබඳව කතා බහ කළේ. ඔව් කෝපය පාලනය කරගන්න එක තමයි පොදුයි අපි හැමෝටම මම මුලින් කියන්නම්. හැමෝටම අර කියපු පෙර කී අවබෝධය ඇතුව හෝ නැතුව තමන්ට කෝපය පාලනය කරගන්න අවශ්‍යයි කියන දැනීම ලැබුණාට පස්සේ බොහෝ දෙනෙක් තේරුම් ගත යුතු දේ තමයි මේ කෝප ගත්තාම තමන්ට සහ අනුන්ට හානියක් වෙනවා. තමන් කියන වචන වලින් කරන කියන දේවල් වලින්. එතකොට මේ කරන කියන දේවල් උනාට පස්සේ ආය අර ඇතුන් ලවාවත් අද්දන්න බෑනේ. එතකොට මේ දෙයක් කියවෙන්න කලින්, දෙයක් කරන්න කලින්, අතපයක් උස්සන්න කලින්, කුණු හarpයක් සරපරස වචනයක් කියවෙන්න කලින් මේක වළක්වා ගැනීම අපි කියන avoidance කියලා. and response prevention. මේ කියන්නේ අර කෝප ගන්නන දේ අවබෝධ වෙච්ච වහාම තමන් ඒක මග ඇරලා ඉතින් ඉවත් වෙන්න ඕන. ඒ දේවල් නොකර ඉන්න ඕන. තමන්ට ඒ සංයමයේ තියෙන්න ඕන. දැන් හිතන්නකෝ දැන් උදාහරණයක් වශයෙන් බිරිඳ සහ සැමියා සාලේ රණ්ඩුවක් යනවා කියමුකෝ. දැන් බිරිඳ කුස්සිය උයනවා, සැමියා ඇවිල්ලා කකුල් දෙක උඩ දාගෙන ටීවී එක බලන මැච් එකක් බලනවා. ගොඩක් ගෙවල් වල වෙන දේ. බිරිඳට කියවෙන්න යනවා මහත්තයාට ඔයා මේ උයන්න කරන්නෙත් නෑ, ඔයා කියලා කියන්නේ මොන හරි තමුසේ කියලා හරි යමුනේ. මේ බැලලා උන්නේ මම විතරයි කුස්සිය උයන්නේ. අර මේ සරපරස විදිහට මේ උදාහරණයක් ඉදලා මම මේ කියන්නේ මේක. ගොඩ දෙයට තේරෙයි රිලේට් කරන්න පුළුවන් දෙයක්. සරපරස කියලා දාන්න පුළුවන්. ඒ වුණාට මේ වචන කියවුණාට පස්සේ දෙන්න අතර නොහොඳ නෝක අනිත් පැත්තට මහත්තයත් කය ගහන්න පුළුවන්. එතකොට මම මේක උදාහරණයකින් ලොකු දෙයක් කියන්න හදන්නේ. එයාත් අනිත් පැත්තට කියන්න පුළුවන්. දැන් මේක වළක්ව ගන්න ඕන. මේක නම් ප්‍රශ්නේ. දැන් බිරිඳට මේ වැඩසටහන බලනගෙන එන්න. රයිට් මම මේක කියන්නේ. මම මේක නොකිය මේකෙන් තියෙනවා දැන් සාල්ට ආපු ගාම මේ මනුස්සයා වැඩ ඇරලා ආපු ගාම කකුල් දෙක උඩ තියාගෙන මැච් එක බලනවා. අරයා දාඩිය පෙරාගෙන කුස්සිය වෙනවා. ඕකනේ ඇති වෙන්නේ. හරි මට දැන් ඔන්න කේන්ති ගියා කියපු ගාම දැන් සාලේ හිටියොත් තවදුරටත් මේ කියනවා. එයා එතනින් ඉවත් වෙන්න ඕන. ඒ වචන නොකිය එතනින් ඉවත් වීම. ආයේ තමන්ගේ කාමරයට හෝ කුස්සියට හෝ ගිහිල්ලා මේ හිත තැම්පත් කර ගැනීමක් කර යුතුයි. රිලැක්සේෂන් එකක්. තමන්ට අපි කියනවා ඩීප් බ්‍රීතිං එක්සර්සයිස් කියනවා. ගැඹුරු හුස්මක් කරන් පිටරලා එහෙම නැත්නම් 10 ඉඳන් එකට ගයින්න කියලා කියනවා. මේ ලොකු වැඩසටහන් අරගෙන ආය කරන්න ඕන දේවල් නැත්නම් අපි ඉමේජින් කරන්න කියන රිලැක්සිං සීන් එකක්. ඒ කියන්නේ තමන්ගේ හිත තැම්පත් වෙන, තමන් ඇලක් දොලක් ගාව ඉන්නවා වගේ, තමන් මිදුලේ ඉන්නවා වගේ. එහෙම නැත්නම් අතන මිදුලට යන්න පුළුවන්. දවාල ගුණා නම්. තමන්ට නිල් අහස දිහා බලලා, පරිසරයේ විඳලා, ශබ්ද අහලා, මේ පරිසරයේ මොහොත තුල රිලැක්සේෂන් ටෙක්නික් එක, මයින්ඩ්ෆුල්නස් එක්සර්සයිස් එක ඒ වගේ බොහෝ ක්‍රම තියෙනවා. මේ හැමෝටම කියන්න බෑ මේ ආනාපාන සතිය කරන්නේ කියලා. ඒක අපි මේ පුද්ගලයාගේ අර මේ දැන් අර කමඨාන් දෙද්දි බලනවා වගේ තමයි මේ පුද්ගලයාට අවශ්‍ය රිලැක්සේෂන් ටෙක්නික් එක අපි තේරුම් ගන්න කරන්න ඕන. ඒක කේන්ති ටික ඇත්තටම බොහෝ වෙලාවට මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ටික වෙලාවක් ඉවසගෙන හිටියනම් ඇති. අර හාමුදුරුවෝ ටික වෙලාවකට පස්සේ මේක අවබෝධ වෙනවා. මන්ද වෙලාව ගියාට පස්සේ අපි කියන්නේ මේ කේන්ති පිට කරන්නේ නැතුව ඉන්න කියලා. මේක අඩු වෙනවා. ඒ හැබැයි තමන් හැංගීම් ප්‍රකාශ කර යුතුයි. ආයෙ සැමියා ගාවට කියලා මම මේ අර උදාහරණ කියන්න පුළුවන් මේක චෝදනා. ඔයා ඇයි උදව් කරන්නේ නැත්තේ? ඇයි ඔයා මේක ලුණුට ගෙඩියක් කපන්නේ නැත්තේ? මම්ම දුව යන්න ඕන කියලා. මේ කියුතු ආකාරයක් තියෙනවා. කියන්න පුළුවන් මගේ හිත රිදුනා. ඔයා මේ කුස්සියට පොඩ්ඩක් ඇවිල්ලා පොඩ්ඩක් උදව් කරා නම් කියලා මට පොඩ්ඩක් හිත රිදුනා. බලන්න මේ වචන ටිකේ වෙනස. මම ගැන මගේ දුක් ගැන විල තමන්ගේ හිතට ඇතිවෙච්ච හැඟීම කියන්න. අනිත් එක්කනට චෝදනාශීලියව නෙමෙයි. තමන්ගේ හැඟීමත් මෙතන ප්‍රකාශ වෙනවනේ. කේන්තියෙන් නැතුව. ඒතකොට මේ අන්තර් අවබෝධයක් ඇති වෙනවා. මම මේක උදාහරණයක් කියන්නේ මේ වගේ රැකිය අවස්ථාවේ තමන්ගේ සහායකයන් අතර විවිධ මිනිසුන් අතර ඇතින අන්තර්ක්‍රියා අපිට මේක දැනගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලදී මේක response prevention එක සහ relaxation. ඊට පස්සේ මේ තුලින් අපිට ගොඩනගා ගන්න පුළුවන් කතිකාවත. මේ දෙන්නගේ මේ කේන්ති. එක එක්කෙනාගේ අන්තිකර කලින් කිව්වගේ හේතුන් වෙනස්. දැන් දරුවෙට අවධානය ඕන කමින් දඟ වැඩ කරනවා නම් එයාට අපි අවධානය දුන්නා නම් හරි. දැන් බිරිඳත් අවධානය අර ඉල්ලන්නේ කතාවේ. එතකොට ඒ අවධානය දුන්නා නම් අර මනුස්සයා තේරුම් ගන්න ඕනේ මේක මේ කරන්නේ. තමන්ගේ කේන්ති නිමා ගන්න. ඔය ආදි වශයෙන් ඒ පුද්ගලයාට
ඒ බෙහෙත් තියෙන තමන්ගේ රෝග මූලය අනුව. ඊට අමතරව තමන්ට පුළුවන් මේ විදිහට අර හැඟීම් සුවද මේව කරගෙන කතා බහ කරගෙන ඒ අදහස් හුමාරු කරගන්න. එතකොට අනිත් අයගෙනුත් සමාජ ජීවනයේ මේ කෝපය කියන එක තනි පුද්ගලයෙක්ගේ දෙයක් නෙමෙයිනේ. එතකොට සමාජ ඉන්ටරැක්ෂන් එක මේ සමාජය තුල හැසිරීමක්. එතකොට අනිත් අයගෙත් ඒ පෞලේ සමාජිකයෝ වේවා ආයතනයේ කට්ටියව සෝදශීලීත්වයක් දක්වනවා. ඒ නැත්නම් තමන් තුළින් ප්‍රගුණ කරගන්න නම් ඕට පුළුවන්කම ලැබෙන්න ඕන. තමන්ගේ කේන්ති ස්වභාවය කෙමින් අඩු කරගන්න තව තවත් සැහැල්ලු කරන ජීවන රටාවක් යොදා ගන්න. තමන්ගේ ආතතිය මැඩලන ආකාරය, තමන්ගේ දුක මැඩලන ආකාරය, තමන්ගේ කේන්තිමය ස්වභාවය මැඩලන ආකාරයේ දේවල් නිතර ප්‍රගුණ කරලා තියෙන්න පුළුවන්. එතකොට මේ දේවල් නිතර තමන් සැහැල්ලු ස්වභාවයෙන් ඉන්නේ. විසිලිවන්ත පුද්ගලයෙක් නම් ආත්ම අවබෝධයකින් ඉන්න කෙනෙක් නම් තමන්ගේ මේ අඩුපාඩු ගැන. එතකොට දැන් අපි හිතමු මද්යසාර නිසා කෝප ගන්න පුද්ගලයෙක් නම් ගොඩක් දෙනෙක් අමතක වෙන දේ සිගරට් සහ දුම් වැටි මේ බීඩි ඒ වගේ දේවල් හෙන්න කේන්ති යනවා. ගොඩ දෙනෙක් දන්නේ ඒක වෙන මද්ද්‍රව්‍ය වලට. ඉතින් එහෙමනම් තමන්ට ඒකට ප්‍රතිකාර ගන්න ඕන. එතකොට මේ ස්වභාවයට ප්‍රතිකාර ගන්න එක. ඔය ආදී වෙච්ච ගොඩාක් දේවල් තියෙනවා කේන්ති පාලනය කරගන්න. anger management skills අපි මඟ පෙන්වීමක් කරනවා. ඊට අමතරව ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ තමන්ගේ ප්‍රශ්නේ problem solving එක. හරියට ඒ ටික අපි අවධානය යොමු කරලා උන්ට අවශ්‍ය මඟ පෙන්වීම කරොත් උන්ට ඒක කෝපේ ජය ගන්න පුළුවන්. හැබැයි මේක රාම්දුර කිව්වාගේ මේ නිතර ප්‍රගුණ කළ යුතු දෙයක්. මේක එකපාරටම බෑ. තමන් ප්‍රගුණ කරන්න ඕන. අර අවබෝධය ඇතුව ප්‍රගුණ කරද්දි මේ පුද්ගලයාගේ ගති ස්වභාවය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ ගති ස්වභාවය වෙනස් වීම තුළින් තමන්ගේ කෝපයෙන් වෙච්ච තමන්ට සහ තමන්ගේ ලැබැදියන්ට වෙච්ච හානිය අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ කැපවීම තුළින් මේ දේවල් ප්‍රගුණ කරගත්තොත් මේ කෝපය කියන එක ඉතාම හොඳින් පාලනය කරගන්න පුළුවන් වළක්වාගත හැකි රෝගයක්. තව පොඩි දෙයක් එකතු කරන්නම් වෛද්‍යතුමාගේ අදහසට. මේ අපිට හම්බ වෙනවා මම හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රය. මේ සබ්බාසව සූත්‍රයේ තියෙන මිනිසුන්ගේ ආශ්‍රය ධර්ම ප්‍රහාණය කරගන්න ක්‍රම 7ක් ගැන. ඉතින් එතනදී අපි කතා කරා වගේ මේ එක උත්තරයක් මේකට ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපිට හිතන ආකාරය වෙනස් කර ගැනීම. අර සියලුම දේ කැමති ආකාරයට සිදු වෙන්නේ නැහැ කියන අවබෝධයෙන් ඒ ආකාරයෙන් කෝපය ප්‍රහාණය කරගන්න පුළුවන් එක ප්‍රමාණයක් තියෙනවා. හැබැයි සබ්බාසව සූත්‍රයේ ඉතුරු ටික තියෙන්නේ අපි ඉවසන්නම වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ, ඉවසන්නම වෙනවා. සමහර දේවල් තියෙනවා අර කිව්වා වගේ මග හැරලා යන්න. වෛද්‍යතුමා කියනකොට මට ඒක ලස්සනට ගැලපිලා අර පොඩ්ඩක් මිදුරට බහලා ඒක පරිවර්ජයෙන් ප්‍රහාණය කරනවා. ඉතින් ඒ වගේ පටිසේවනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා ඔන්න වගේ ඒක විස්තර කරන්න වෙලාවමදී. නමුත් අන්තිමට තමයි මේ භාවනාවේ පහතබ්බා තියෙන්නේ. ඉතින් මේක අර එක ආයුධයකින් කරන්න බෑ. අපිට ආයුධ 7ක් 10ක් 15ක් ඕනේ මේ කෝපය කියන එක මැඩලන්න. අපි පුළුවන් වෙලාව තිබුණොත් ආයි වෙන දවසක මේක දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. එහෙමයි අපේ හාමුදුරනේ. ඉතින් රිලැක්ස් මයින්ඩ් තුළින් අපි අද දවසේ කතා බහ කරේ අධික කෝපය පාලනය කර ගැනීම පිළිබඳව. ඉතින් කෝපය කියන්නේ මොකක්ද? කෝපය ඇතිවීමට හේතු මොනවද? කෝපය පාලනය කරගන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව ධර්මානුකූල පැතිකඩ සහ මනෝවිද්‍යාත්මක පැතිකඩ පිළිබඳව අපි අද දවසේ කතා බහ කළා. ඉතින් අපේ වැඩසටහන හමාර කරලා අපි ඔබේ නිවසෙන් සමුගන්න මේ සූදානම් වෙන්නේ. මගේ ගෞරවපූර්වක ස්තුතිය මම පුද කරනවා අපේ කළුබෝවිල ආනන්ද ස්වාමින් වහන්සේට. ඒ වගේම අපේ සුසිත්රුවන් වෛද්‍යතුමන්ටත් මගේ ස්තුතිය පුද කරනවා. එහෙනම් අපි ඔබේ නිවසෙන් සමගෙන යන්නම්. සුබ රාත්‍රියක්.